නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදී ඔබ මේ සූදානම් වන්නේ ලෝකයට කලාතුරකින් පහළ වෙන උතුම් බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නට යෙදුන ඒ ගම්භීර ලෝකෝත්තර ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නට බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා පෙන්වා දෙන ධර්මය අන් අයට විශේෂ නොවන එකක්. අන් අයට ගෝචර නොවන එකක්. එය ගෝචර වන්නේ බුදුවරුන්ට පමණයි. බුදුවරුන් පමණයි මේ ධර්මය ඉස්මතු කරලා පෙන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේලාට කියනවා මග්ගඤ්ඤු, මග්ගවිදු, මග්ගකෝවිදෝ කියලා. ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයට යම් කිසි කෙනෙක් අනුගත වෙනවා නම් සංසාර දුකින් නිදහස් වීමේ ප්‍රතිඵලය ඉස්මතු වෙනවා. මේ ලෝකයේ පින්වතුනි බුදු කෙනෙකුට පමණක් විශේෂ වන බුදු කෙනෙක් පමණක් දේශනා කරන ඒ උතුම් චතුරාර්ය සත්‍ය නිශ්චිත වූ ධර්මය මේ ලෝකේ කෙනෙකුට අහන්න ලැබෙනවා නම් ඒක කෙනෙක් ලබන වාසනාවන්තම අවස්ථාවක් වෙනවා. පින්වතුනි බුදු කෙනෙක් පමණක් පෙන්වලා දෙන ධර්මය ශ්‍රාවකයෙක් ඉදිරිපත් කරන්නේ ඒ ධර්මය. ඒ කියන්නේ විමුක්තිකාමී සමාජයක විවිධ ක්‍රම විමුක්තිය පිණිස ඉදිරිපත් කරනවා. නමුත් ඒ සියලු විමුක්තිය පිණිස ඉදිරිපත් කරන ක්‍රම ලෝකයේ විමුක්තිය පිණිස සැබෑ විමුක්තිය පිණිස පවතින්නේ යම් විමුක්තියක් ලැබෙනවා. නමුත් සැබෑ විමුක්තිය පිණිස පවතින්නේ ඒ ක්‍රම තමයි විවිධ සමාපත්තිත ඔස්සේ ලබන විමුක්තිය. ඒ කිසිම ශාස්ත්‍රු කෙනෙකුට ගෝචර නොවන බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ගෝචර වන ප්‍රතිපදාව තමයි චතුරාර්ය සත්‍ය ධර්මය පෙන්වා දෙන ධර්මය. ඒ ධර්මයේ කෙනෙකුට කියලා දෙන්න කලින් බුදුරජාණන් වහන්සේ ඒ ග්‍රහණය කර ගැනීමට හැකි තත්වයක් ධර්මයේ ඉස්ලාම ඉස්මතු කරලා පෙන්නනවා. ඒ හැකි තත්වය තමයි පින්වතුනි කර්මන්නේ වෙච්ච හිතකට මෘදු වෙච්ච හිතකට නීවරණ ප්‍රහාණය වෙච්ච හිතකටයි බුදුවරුන්ගේ ධර්මය ගෝචර කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි අනුපිළිවෙල කතාවක් භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. ඒ අනුපිළිවෙල කතාව බුදුරුන්ට පමණක් විශේෂ වෙන එකක් නෙමෙයි. හැබැයි අනුපිළිවෙල කතාව තුළින් බුදුරන් වහන්සේ ඉස්මතු කරලා පෙන්වන්නේ ඒ බුදුරුන් පමණක් විශේෂ වන ධර්මය ඉගෙන ගැනීමට අවශ්‍ය ඒක සවන් දීමට අවශ්‍ය හැකියාව ඉස්මතු කරලා පෙන්නනවා. ඒ හැකියාවකින් තොරව බුදුරුන්ගේ ධර්මය ඇහුවට කියන්නේ බුදුරුන් පමණක් ආවේනික ධර්මයේ ඇහුවට ඒක ග්‍රහණය කරගන්න නැත්නම් ඒකට යොමු වෙන්න ඒකට අනුව මානසිකාර කරන්න බැරි වෙනවා. ඒකට අනුව මානසිකාර කරන්න තමයි යෝනිසෝ මානසිකාරය. යෝනිසෝ මානසිකාරයේ උපදින්නට ඒ ධර්මයේ අහද්දී අපේ හිත මෘදු වෙන්න ඕනේ, කර්මන්නේ වෙන්න ඕනේ, විනීවරණ වෙන්න ඕනේ, නීවරණ ප්‍රහාණය වෙන්නට ඕනේ. එවැනි හිතක් අපි ඇති කරගෙනයි මේ ධර්මයේ ඉගෙන ගන්නට ඕන නැත්තේ. අපි ඒ ධර්මය ඉගෙන ගන්න විශාල වැදගත්කමක් දෙන්නට ඕන. අද අපට ඒ ධර්මය අවබෝධය කරා යන්න බැරි වෙලා තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය උපදවා ගන්න බැරි වෙලා තියෙන්නේ. ඒ ධර්මයට අනුව මනසිකාරය කරන්න බැරි වෙලා තියෙන්නේ. අපි ඒ ධර්මය අහන්නේ ඒ ධර්මයේ අහන්න යමු වෙන්නේ මෘදු සිතකින් නෙමෙයි, කර්මන්න සිතකින් නෙවෙයි.
නීවරණ රහිත වූ සිතකින් නෙවෙයි. ඒකයි එකට තියෙන හේතුව. එහෙනම් අපි ඉස්සරලාම හිත හොඳට විනීවරණ කරගෙන කර්මානි මෘදු කරගෙන මේ ධර්මයට යම් මොහොතක කෙනෙකුට යොමු වෙන්න පුළුවන්කම ලැබුණා නම් ඒ ධර්මය ඉගෙන ගන්න පුළුවන්. ඒ ධර්මයේ ඉස්සල්ලාම කෙනෙක් ඉගෙන ගන්නකොට සිදුවන්නේ ප්‍රතිපදාවක් යෙදෙන එක නෙවෙයි. ප්‍රතිපදාවක් තමන් කරන එක නෙවෙයි. හැබැයි ප්‍රතිපදාවක් ඉස්මතු වෙනවා. ඒ ප්‍රතිපදාව තුළ ඉස්මතු වෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තුළින් යෝනිසෝ මනසිකාරය ඉස්මතු වුණාම ඉස්මතු වෙච්ච යෝනිසෝ මනසිකාරය තුළින් සිදුවන්නේ තමාය කියන ගත කාරණාවේ තමාය කියන යෙදීමේ වැරද්ද හම්බෙන එක. තමාය කියලා ගැන්න වෙන්නේ යමක් එක්ක. දැන් අපි හිතමු අපට යම්කිසි කාරණාවක් ඇහෙනවා. ඇහෙන දේ ලැබුණා නම් එය තමා. ඇහෙන දේ ලැබුණ නැත්තම් ලැබුණ නැතිව අපිට යෝනිසෝ මනසිකාරය ඉස්මතු වුණා නම් අන්න තමාය කියන එක නොයෙදෙන ප්‍රතිපදාවක් වෙනවා. හැම ධර්මයක් ඇහෙද්දි මේක වෙන්නට ඕනේ. ලෝකෝත්තර ධර්මය ඇහෙද්දි. එහෙම වුණොත් තමයි ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ. පින්වතුනි අපි මම ඔබට අද කියලා දෙන්න අදහස් කරේ අපි දැන් හැමෝම කතා කරන සතිපට්ඨානේ කරුණු ගොඩක් තියෙනවා. ඉතින් ඒකට අදාළ සති සම්පජන්ණය පිළිබඳවයි මම ඔබට අද පැහැදිලි කරන්න අදහස් කළේ බුදුරන් වහන්සේ පෙන්නපු ආකාරයට. සති සම්පජන්ණය කියන එක පින්වතුනි ලෝකේ බුදුරන් වහන්සේගෙන් තොරවත් තියෙනවා. ඒක අපට සිවුත්ත ගණනාවක හම්බ වෙනවා. අපි ඔව අහනකොට අපට හිතෙන්නේ බුදුරන් වහන්සේ විතරක් කිව්වා කියලානේ. ඉතින් බුදුරන් වහන්සේ විතරක් කිව්වා නම් බුදුරන් වහන්සේ මේ ලෝකෙට වචන මවලා භාෂා මවලා. ඒ කියන්නේ බුදුරන් වහන්සේ බුදු වෙනකොට භාෂාවකුත් මවාගෙන ඇවිදilla. එහෙම වෙලා නැහැ. ලෝකේ විවහාරික වූ තාත්වික භාෂාවකින් තමයි යමක් දුන්නේ. හැබැයි සති සම්පජන්ණේ බුදුරන් වහන්සේ වෙනම ක්‍රමයකට පැහැදිලි කරා. අන්න එකයි බුද්ධ කෘත්‍ය වෙන්නේ. ඒක එකපාරට අහන්න බෑ. සමාධි භාවනා සූත්‍රය පැහැදිලි වෙනවා සති සම්පජන්ණේ පිළිබඳව වෙනම භාවනා ක්‍රමයක්, ආසවක්ඛය පිළිබඳව වෙනම භාවනා ක්‍රමයක්. භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙනවා සති සම්පජන්ණේ තුලින් ආසවක්ඛය කරන භාවනා ක්‍රමයක්. එහෙනම් සාමාන්‍ය සති සම්පජන්ණේ කියන එක ඔබට ගිහිල්ලා ආසවක්ඛය කියන කාරණාවත් එක යෙදෙන සති සම්පජන්ණයක් ඉස්මතු වෙන්නට ඕනේ. ඒකයි බුදුරන් වහන්සේ සති සම්පජන්න භාවනාව. අපි බුදුරන් වහන්සේ පෙන්න සති සම්පජන්න භාවනාව නොයෙදෙන ආකාරය පිළිබඳව ඉස්සල්ලාම කතා කරමු. එතකොට අපට බුදුරන් වහන්සේ පෙන්න සති සම්පජන්නේ නොයෙදෙද්දී සක්කාය දිට්ඨියේ ප්‍රහාණයක් ඉස්මතු වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයක් ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි සති සම්පජන්නයක් ඉස්මතු වෙනවා. ආශ්‍රවශේ වෙන්නේ නැහැ. සති සම්පජන්ණය පිළිබඳව ලෝකයේ ඒකට අර්ථයක් තියෙනවා. ඊතරවන ප්‍රතිපදාවකින් තොරව ලෝකයේ අර්ථයක් තියෙනවා. ආසවක්ඛය ප්‍රතිපදාවෙන් තොරව ලෝකයේ අර්ථයක් තියෙනවා. ඒ තමයි සමාධි භාවනා සූත්‍රය පැහැදිලි වෙනවා. සිහියෙන් වේදනාව හට ගන්නව, පවතිනව, නැති වෙනවා. සිහියෙන් දැනගෙනම සංඥාව හට ගන්නව, පවතිනව, නැති වෙනවා. දැනගෙනම විතර්කය හට ගන්නව, පවතිනව, නැති වෙනවා. මේක අපට සෑම අවස්ථාවක අපි හිතමු මම මේකට උදාහරණයක් කියන්න. අපි දැන් හිතමු ඇවිදිනවා කියලා. ඇවිදිනකොට සංඥාවක් හම්බ වෙනවා, විදීමක් හම්බ වෙනවා. නැත්නම් අපි සිවුරු පොරවනවා, ඇඳුම් හදිනවා, කනවා බොනවා, සංඥාවක් හම්බ වෙනවා, වේදනාවක් හම්බ වෙනවා, විතරකයක් හම්බ වෙනවා. එතකොට මේ දැනගෙනම හට ගන්නවා, දැනගෙනම පවතිනවා, දැනගෙන නැති වෙනවා. මේ ලෝකේ ක්‍රමයේ බුදුරන් වහන්සේට පමණක් විශේෂ වෙන එක නෙමෙයි. ලෝකයටත් විශේෂ වෙන එක. ආසවක්ඛය ප්‍රතිපදාව නෙවෙයි, සක්කාය දිට්ඨි ප්‍රතිපදාව නෙමෙයි, යෝනිසෝ මනසිකාර ප්‍රතිපදාව නෙමෙයි, ලෝකයේ ප්‍රතිපදාව. එතකොට මෙන්න මේ විදිහටම දැනගෙනම මේ කරුණු සිදු වෙද්දී ඔන්න විඳීමක් හටගත්තා, පැවතුන නැති වුණා. හඳුනා ගැනීමක් හටගත්තා, පැවතුන නැති වුණා. විතරකයක් හටගත්තා, පැවතුන නැති වුණා. මේක තමයි ලෝකයේ යම් කිසි කෙනෙක් මේ සති සම්පජන්ණය කියන එකේ අර්ථය. වෙන එකක් නෙමෙයි. දැන් හොඳට හිතලා බලන්න. ඔන්න හිතන්න දැන් තමන්
අපි හිතමු Tamanට විඳීමක් ආවා. දැන් ඔන්න Tamanට විඳීම ආවා කියලා දැනගත්තා. Tamanට ඒ කියන්නේ Tamanට ඔන්න විඳීමක් ආවා. එතකොට අපි දකිනවා විඳීමයි තමනුයි. Taman විඳේ. එක හටගත්තම දැනගත්තා. අපි හිතමු කයට හොඳ සිහියක් යොමු කරන් හිටියා කියලා. Taman විඳා. Taman විඳක හටගත්තා. Taman විඳක පැවතුණා. Taman විඳක නැති වුණා. අපි හිතමු අපි කෑම කනකොට රසයක් ඔන්න. Taman හඳුනගත්තා. Taman හඳුනගත් එක හටගත්තා. Taman හඳුනගත්තේ. Taman හඳුනගත් එක පැවතුණා. Taman හඳුනගත් එක නැති වුණා. අපි හිතමු විතරකයක් ඔන්න Taman හිතන එකක් හටගත්තා. වෙන කවුරුත් නෙමෙයි Tamanනේ. Taman හිතන එකක් පවතිනවා. Taman හිතන එකක් නැති වුණා. දැන් මේක හොඳට සිහිනකොට කෙලෙස් වෙන්නේ නැහෙනේ. මේ කරුණු එනකොට ඒ සිහියයි නුවණ. එතකොට නුවණක් කියන්නේ එතන නුවණ යෙදලා තියෙනවා ඒක හට ගන්න ආකාරයත් එක්ක. කවුරු එක්කද? Taman එක්ක. Tamanට හටගත්තා නම් හොඳට හිතන්න මේක. දැන් මේ ලෝකේ ප්‍රතිපදාව වෙන් කරන්න හදන්නේ ලෝකෝත්තර බුදුරණවහන්සේ ප්‍රතිපදාවත් එක්ක. Tamanට හටගත්තා නම් වේදනාව, Tamanට පැවතුණා නම් වේදනාව, Tamanට නැති වුණා නම් වේදනාව. ඒ කියන්නේ වේදනාව කියන්නේ Taman වුණා නම්. හඳුනා ගැනීම කියන්නේ Taman වුණා නම්. විතර කියන්නේ Taman වුණා නම් හටගත්තා පැවතුණා නැති වුණා. ඒ Taman වෙච්ච වේදනාව අපි උදාහරණයකට ගමු. ඔන්න මම එක විදිහකින් දුක් වේදනාවක් අටගත්තා. සිහි නුවණින් ඉන්නකොට. සිහි විතරක් නෙමෙයි සිහි නුවණින් ඉන්නකොට Taman කියන ඔන්න Tamanට හම්බුණා වේදනාවක් පැවතුණා නැති වුණා. දැන් නැති වෙද්දි වේදනාව මේක ලස්සනට විග්‍රහ වෙනවා මහානිදාන සූත්‍රයේ මේ වේදනාව ගැන ලස්සන කොටසක් තියෙනවා. ඒකෙදි ලස්සනට විග්‍රහ වෙනවා. වේදනාව හටගද්දි Tamanමං පැවතුනේ Taman නම් නැති උනේ Taman නම් මේ දෙකම Taman නම් වෙන දෙයක් නෙමෙයි Tamanටනේ. එතකොට වේදනාව නැති වෙද්දි Tamanu නැති වෙනවානේ. ඒ කියන්නේ වේදනාවයි Tamanුයි දෙකම එකක් නම් සිහියෙන් වේදනාව හටගත්තා සිහියෙන් වේදනාව පැවතුණා සිහියෙන් වේදනාව නැති වුණා. ඒතර වේදනාවයි Tamanුයි එකක් නම් මොකද වෙන්නේ? වේදනාව නැති වෙනවනේ. එතකොට Tamanුත් නැති වෙන්නට ඕනේ. දැන් ඔන්න එක දෘෂ්ටියක්. මේ චතුකෝටික ප්‍රශ්න වල චතුකෝටික ප්‍රශ්නයක් තියෙනවනේ. ඔන්න එක කාරණාවක්. හැබැයි සිහියක් තියෙනවා. හැබැයි එතකොට ඒ සිහිය ලෝකෝත්තර ප්‍රතිපදාව එක්ක බලනකොට අඥානකමක් නේ. ලෝකෝත්තර ප්‍රතිපදාවත් එක්ක ඊතරණ ප්‍රතිපදාවත් එක්ක බලද්දී අඥානකම. එහෙනම් අපි හිතනවා නෑ තමන් වෙන එකක් විඳීම වෙන එකක්. දැන් පළවෙනි සැරේ මං කිව්වේ තමන් විඳින්නේ තමන් හඳුනගන්න සිහියෙන් විඳින හඳුනගන්න එක හම්බ වෙනවා. තමන් හඳුනගන්න එක පවතින්නේ තමන් හඳුනගන්න එක නැති වෙන්නේ આવොත් තමන් හඳුනගන්න එක නැති වෙද්දි තමනුත් නැති වෙන්න ඕනේ. ඇයි දෙකම එකයිනේ. දෙකම දෙකක් නම්. තමන් වෙන එකක් හඳුන ගැනීම වෙන එකක්. ඉතින් තමන් වෙන එකක් හඳුන ගැනීම වෙන එකක් නම් මේකෙන් කිසිම තමන්ට ප්‍රශ්නයක් නැහැනේ. ඔන්න ඕක තමයි තන් ජීවන් තන් ශරීරයන් තමයි කලින් කිව්වේ. ජීවය ශරීරය එකක්. දැන් මේ අඤ්ඤං ජීවන් අඤ්ඤං ශරීරය. ජීවය ශරීරය දෙක. ඉතින් තමන් නෙවෙයි නම් විදීම ඒ හතගත්ත විදීම. ඉතින් මොකටද තමන් ඒකට සම්බන්ධ කරගන්නේ? අතන පළවෙනි කාරණාවේ බ්‍රහ්මචර්ය වාසයක් යෙදෙන්නේ නැහැ. දෙවෙනි කාරණාවේ බ්‍රහ්මචර්ය වාසයක් යෙදෙන්නේ නැහැ. ඊළඟට හිතෙනවා එහෙනම් දැන් තමනුත් කියන කාරණාව ගැනීමත් වැරදි නම් තමන් නෙවෙයි කියන කාරණාව ගැනීමත් වැරදි නම් තමනුයි තමන් නෙවෙයි මේ දෙකට යදෙනවා ඊළඟට. ඒ කියන්නේ ඇත්තටම තමන් නෙවෙයි කියලා නෙමෙයි. තමන් කියලාත් නෙමෙයි. තමන් නෙවෙයි කියලාත් නෙවෙයි. තමන් කියලාත් නෙවෙයි. ඔන්න දැන් අර චතුකෝටික ප්‍රශ්නවලදී ඔය කොන් හතරක් තියෙනවානේ. එකේ අනික් ක්‍රමය. දැන් අර දෙකම යන්නේ නැතුනහම තමනුත් නෙවෙයි, තමන් කියලයි, තමන් නෙවෙයි කියලයි. ඔය දෙකේම සම්බන්ධය. තමනුයි තමන් නෙවෙයි. දැන් ඇත්තටම ඔය අනිත් ප්‍රශ්න දෙක මේ ගොඩනගෙන්නේ අර මෝඩකමට උත්තරයක් හොයද්දී. එහෙම වෙන්නත් බෑනේ. ඒක වුණොත් එහෙම ඒක පැටලිලි සහගතයි. තව විදිහකට එනවා
තමාත් නෙවෙයි, තමා නෙවෙයිත් නෙවෙයි. තමාත් නෙවෙයි, තමා නෙවෙයිත් නෙවෙයි. එතකොට මොකද වෙන්නේ? ඉතින් අවසාන කියපු තුනම ගත්තොත් ඇත්තටම ඒ කරුණු හතර එක්කම ගත්තාම Brahmacharya වාසයක් අවශ්‍ය නැහැ. පළවෙනි කාරණාවෙන් කොහොමත් තමන් නැති වෙනවා. බඹසර වාසයක් ඕනේ. දෙවෙනි කාරණාව අදාළම නැහැ. ඇයි තමන් සහ විඳීම දෙකක්නේ. ඉතින් අදාළම නැහැ. මේ දෙක එකට ගත්තාම ඒක අමුතු ප්‍රශ්නයක්. ඒ දෙකම නැත්තම් ඉතින් කොහොමත් ඕනේ නැහැනේ. ඔන්න ඕක තමයි ලෝකයේ සිහිනුවන පැවැත්වීම තුළින් ඔය දෘෂ්ටි හතරේ මොකකට කොටු වෙනවා. මොකද ඊතර වෙන්නේ නැහැනේ. ඔය දෘෂ්ටි හතරෙන් මොකකට හරි කොටු වෙනවා. හැබැයි මේක දෘෂ්ටියක් වෙන්නේ ඇයි? මේ දෙකම අඥාන වැඩපිළිවෙල. ඒ කියන්නේ අඥාන අන්න එක තමයි අඥානක මොකද්ද? අවිද්‍යාව කියන කාරණාව. දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ කියන අඥානකම මත පැවතෙන වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙල හතරල් තමයි ඒ දෘෂ්ටි හතරම. හැබැයි මෙහෙම වාසය කරද්දී සමාධිය උපදිනවා. ඒ සමාධිය ඉපදුනාට පස්සේ දැන් මේක සමාධියේ උපදවා ගන්න ඇති කරගත්ත කාරණාවක්නේ. දැන් මේ මෙහෙම හිතන්නේ නැහනේ සත්‍ය ගවේෂී චින්තනය නැති නිසා. දැන් බුදුරණවහන්සේ චංකි සූත්‍රය පැහැදිලි කරනවානේ යමකට යමුනහම ඒක ඇත්තයි අනික්වා හිස් කියලා පිළිගන්නේ නැත්තම් ඔහු සත්‍ය ගවේෂී. පිළිගන්නවා නම් ඔහු සත්‍ය ගවේෂී නෑ. ඒ කියන්නේ ඔන්න කෙනෙක්ගෙන් යමක් අහලා ඉගෙන ගත්තා. දැන් ඒක දෘෂ්ටි වශයෙන් නිරවුල්. දැන් ඒ හති සම්පජන්ණය කරනවා. ඒක කරද්දි මොකද වෙන්නේ? ඒක කරනකොට ඒක හරි. ඒක හරිනම් අනික්වා හිස් නම් තව දෙයකට යමු වෙන්නේ නැහැනේ. තව දෙයකට යමු වෙන්නේ හැවිල්ලක් යමු වෙන්නේ ඒ තුල වාසය කරනවා. ඒ නිසා ඒකේ වැරද්දක් හම්බ වෙන්නේ නැහැ. ඊතරොන ප්‍රතිපදාවක් ඉස්මතු වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? දැන් වෙන කාරණාව තමයි ඒකෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. දැන් මේ චිත්ත ඒකාග්‍රතාවය මුල් කරගෙන පුළුවන් පුබ්බේ නිවාසය සිහි කරන්න. පෙර කරපු කියපු කරුණු ගොඩාක් සිහි කරන්න පුළුවන්. ඇයි තමන් ඉන්නවා. දැන් දෘෂ්ටිය බලන්න. දැන් මේක දෘෂ්ටියක් කියලා තේරෙන්නේ අර ඥානීය පැත්තත් එක්ක බලනකොට. දැන් තමන් පැත්තකින් ඉන්නවා. අපි තමන් කියලා ගන්නවා විදීම හඳුනා ගැනීම. හැබැයි තමන් ඉද්දි විදීම නැති වෙනවා. ඉතින් ඒක බොරුවකට සම්පූර්ණයි. තමන් නම් විදීම කලින් විදීම නැති වෙද්දි තමන් නැති වෙන්නට ඕනේ. ඔක ලස්සන මහානිදාන සූත්‍රය පැහැදිලි කරන බුදුරණවහන්සේ. කලින් විදීම නැති වෙද්දි තමන් නැති වෙන්න ඕනේ. නමුත් නැති වෙලා නැහැ කියන කාරණාවක් තියෙද්දි ඊළඟට අපි අනිත් පැත්තට යනවා අර වෙන එකක් කොහෙ බලන් ඉන්නවා. එතකොට එනවා සාසත වූ තමෙක් ඉන්නවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය වැඩෙනවා. සක්කාය දිට්ඨි ප්‍රහාණය ඉන්නේ. ඔක තමයි ලෝකයේ සිහිය නුවණ දියුණු කිරීම කියන කාරණාව. ඔකේ ආශ්‍රව ප්‍රහාණය වෙන්නේ නැහැ. ඔකෙන් සිහි නුවණක් ඇති වෙලා ලෝකයේ තුල උපේක්ෂාවක් නැත්තම් పూర్ව සිහි කිරීමේ නුවණක් ඇති කරගන්න පුළුවන්. අපි දැන් බලමු බුදුරණවහන්සේ පෙන්වන ක්‍රමයට. දැන් මේ බුදුරණවහන්සේ පෙන්වන ක්‍රමයට අහඬ යමු වෙන තැන ඉඳලම කරන්න යමු වෙන තැන නෙමෙයි අහඬ යමු වෙන තැන ඉඳලම ඉස්මතු වෙන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය දුර වෙන ප්‍රතිපදාව. තමා වැරදි කියලා හම්බෙන්න ප්‍රතිපදාව හම්බ වෙනවා. යෝනිසෝ මනසිකාර ඉස්මතු වෙනවා. අහඬ යමු වෙන තැන ඉඳලා. හැබැයි මේක අහන්න බෑ. මොකකින්ද? නීවරණ සිතකින්, අකර්මණ්‍ය සිතකින්, ඒ වගේම මෘදු නොවිච්ච සිතකින් අහන්න බෑ. මේක අහන්න මෘදු කර්මණ්‍ය විනීවරණ සිතක් අවශ්‍ය වෙනවා. මොකද ඒක එච්චරට ගැඹුරුයි. දැන් ඔන්න හිතන්න දැන් භාග්‍යවතුන් වහන්සේ බලමු විස්තර හතිපට්ඨාන සූත්‍රයේ තියෙනවනේ කායේ කායानुපස්සී විහෙරති. ඒකේ පටන් ගන්නවම තියෙන්නේ. එතකොට කය බලන්න කියලා නෙමෙයි. දැන් අපි බලුවොත් එහෙම සති සම්පජන්ණියේ එක ඒ ඉරියව් තුළ ඒ හම්බ වෙන ක්‍රියාකාරීත්වය අපි බලන්නේ කයනේ. කයේ කය අනුව නෙමෙයි කය බලන්නේ. එතකොට දැන් තවත් එකක් ගත්තොත් එහෙම අපි හිතමුකෝ ඒ කය හට ගන්න නැති වෙන ආකාරයේ පවතින ආකාරය අපි දැක්කට පස්සේ මොකද වෙන්නේ? එතනදී ඒක නැති වුණා නම් මම නම් කය කියන්නේ මම නම්. එතකොට මොකද වෙන්නේ? කය නැති මම නැති වෙනවා. කය මම නෙවෙයි නම් අපට අදාළ නැහැ ඒක. හැබැයි අපි සිහිනුවන දියුණු කරගන්න ඔන්න යොමු වෙන තැනදී බුදුරණවහන්සේ වෙනන්නේ කය බලන්න නෙමෙයි.
සති සම්පජන්ණය කියන කාරණාව බුදුරන් වහන්සේ පෙන්නපු කෘත්‍ය ඉස්මතු කරන පළවෙනි තැනදීම පෙන්වන්නේ කය බලන්න කියලා නෙමෙයි කයෙහි කය අනුව බලන්න. බලන්න කියන්නේ හිතන්න නෙමෙයි. බලන්න කියන්නේ මොකෙන්ද? පසති වෙන්නේ ප්‍රඥාවෙන්. එතකොට දැන් හොඳට හිතන්න කයට පොට්ටබ්බයක් එනවා වේදනාව. අපි දැන් සති සම්පජන්ණයේ හිතමුකෝ වේදනාවක් ආවහම කය කියන කාරණාවේ අපි ඒක ගැන අවධානයෙන් ඉන්නවා කියලා. එතකොට එතන හම්බුනේ වේදනාව හට ගන්නවා හම්බුනේ පසති වෙලාද මුතයක් වෙලාද? හොඳට හිතලා බලන්නකො. කයට ගෝචර වෙන්නේ කයට ඉවහාර කරන්නේ දැනෙනවා කියලා මුත. මුතයක් වෙලයි හම්බුනේ. කායේ කායano පස්සේ උනේ නෑ. කාය මුතයක් වුණා. කයට දැනුණා. බුදුරණවහන්සේ පෙන්නන්නේ මුත එකක් නෙමෙයි. පස්සති කියලා. අපිට විතරකයක් ආවා කියලා. මනසට විතරකයක් ආවා පැවතුන නැති වුණා. ඒක හම්බෙන්නේ මොකකින්ද? මනසට විඤ්ඤාතයකින්. බුදුරණවහන්සේ පෙන්නන්නේ දකින්න කියලා කොහොමද? පස්සති කියලා ප්‍රඥාව. එතකොට නම් බුදුරණවහන්සේ පෙන්නපු කාරණාව නෙවෙයි මූලිකවම සිදු වෙන්නේ. පටන් ගන්නේ බුදුරණවහන්සේ සති සම්පජන්ණය විග්‍රහ කරන්න අර කායේ කායානුපස්සේ කයේ කය අනුව දකින්න. මුතයක් වෙන්න බෑ, විඤ්ඤාතයක් වෙන්න බෑ. ඒ කිසි දෙයක් වෙන්න බෑ. පස්සති දෙයක් වෙන්නට ඕන. ඔන්න දැන් ඒකෙදි බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. මොකද්ද මේ සති සම්පජන්ණය කියලා කියන්නේ? කයෙහි කය අනුව දකින්නවා කියන්නේ. ඒක පැහැදිලි කරන අර්ථයේදී දැන් මේ පැහැදිලි කරන කාරණාවක් තියෙනවනේ. ඒ පැහැදිලි කරන කාරණාව වේ සිදුවෙන ටිකයි ඉති කියලා බුදුරණවහන්සේ පටන් ගන්නෙ. අවසන් දැන් මේ කරුණ පැහැදිලි කරලා ඒ කියපු කාරණාවේ සිදුවෙන ආකාරය ඉති කියලා පටන් ගන්නවා. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සී ඉති අජ්ජත්තං වා බහිද්ධා වා කායේ සමුදය ධම්මාන පස්සීව වය ධම්මාන පස්සීව සමුදය වය ධම්මාන පස්සීව කියලා අති කායෝතිව 57 මෙන්න මේ කරුණ දෙකකින් පැහැදිලි කරන මොකක්ද? ඉති කියන කාරණාව එක්ක. මෙසේ සිදුවෙච්ච හැටි. සිදුවීම තමයි මුලින් විග්‍රහ කරේ. මොකද්ද විග්‍රහ කරන්නේ? ඔන්න පැහැදිලි කරනවා අසිතේ පිතේ කායිතේ සාහිතේ සම්පජානකාරී හෝති ගතේ ත්‍රිතේන සින්නේ සුත්තේ ජාග්‍රතේ භාසිතේ තුන්නී භාවී සම්පජානකාරී හෝති. දැන් මේ හැම එකක්ම යනකොට එනකොට වැසිකිලි කැසිකිලි කරනකොට නිදනකොට ඉඳන් ඉන්නකොට කන බොනකොට මේ සෑම දෙයකදීම සම්පජානකාරී හෝති. සම්පජානකාරී හොත් අතන පෙන්නනවා ලෝකයේ පැහැදිලි කිරීම සති සම්පජන්ණි. දැන් ඔන්න දැන් මේකේ කරුණු මේකක තේරුම් ගන්න තව කරුණු ටිකකට අපි යොමු වෙන්න ඕනේ. ඒ තමයි බුදුරණවහන්සේ පෙන්නනවා තයෝ ධම්ම සූත්‍රය. තයෝ ධම්ම සූත්‍රය පෙන්නනවා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. ඒකවර නිකන් නෙමෙයි සති සම්පජන්ණය කියන කාරණාව පැහැදිලි කරන්න කලින් පෙන්නනවා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය. ඒතර කරුණු ගොඩක් කියලා ඉවරයි. අන්න ඒකත් එක්ක ඉන්ද්‍රිය සංවරය සති සම්පජන්ණය. ඊළඟට බොජ්ජංග භාවිතය. අන්න බුදුරණවහන්සේ සති සම්පජන්ණය පෙන්නන කාරණාවට එන යෝනිසෝ මනසිකාරය උපදින්නට වෙනවා. එන සති සම්පජන්ණය ගැන අහද්දී සති සම්පජන්ණය වෙන්න කලින් යෝනිසෝ මනසිකාරය උපදින්නට ඕනේ. ඒ හති සම්පජන්ණය වෙන හැටි භාග්‍යවතුන් වහන්සේ පාදිලි කරන සම්පජානකාරී හොති. ඒ කියන්නේ නුවණින් යුක්තයි. නුවණින් යුක්තයි. මනා නුවණින් යුක්ත බවක් තියෙනවා. මනා නුවණින් යුක්ත බව ඉස්මතු වෙන්නේ කොහොමද? මනා නුවණින් යුක්ත බව ඉස්මතු වෙන්නේ කයෙහි කය අනුව දකිද්දී. දැන් මේ ලෝකයේ තියෙන එකක් එක්කනේ පෙන්වන්නේ. ඔන්න දැන් ලෝකයේ එහෙනම් ඔය පෙන්වේ කුමක්කද? ඔන්න දැන් අපි අර මුලින් කියපු ටිකට යමු බලන්න. සිහියෙන් වේදනාව හටගත්තා, සිහියෙන් වේදනාව පැවතුණා, සිහියෙන් වේදනාව නැති වුණා. සිහියෙන් හඳුනා ගැනීම හටගත්තා, සිහියෙන් හඳුනා ගැනීම පැවතුණා, සිහියෙන් හඳුනා ගැනීම නැති වුණා. සිහියෙන් විතරක හටගත්තා, සිහියෙන් විතරක පැවතුණා, සිහියෙන් විතරක නැති වුණා. ඔකනේ. දැන් මෙතනදී අපි හොඳට හිතන්න. මෙතනදී අපි ප්‍රඥාව මෙතෙන්ද ඉස්මතුනේ නැත්තම් පස්සති කියන ප්‍රඥාව ඉස්මතුනේ නැත්තම් දැන් කායේ කායන පස්සේ කියන්නේ කය කියන කාරණාවක් යෙදිලා අනුපස්සී වෙන්නට ඕනේනේ. කය නෙමෙයිනේ පස්සී වෙන්නේ. දැන් අපි ගත්තොත් ඔන්න කයට දැනුණ වේදනාවක්. දැන් උන්න අපි හිතමු ඇවිදිනකොට. එතකොට කයනේ හම්බෙන්නේ.
කය හම්බෙද්දී බුදුරණවහන්සේ වෙන්නපු කය අනුපස්සී වෙන්නේ නැහැ. එතකොට අන්න කය මම නැත්නම් ඒ විදීම මම හඳුනා ගැනීම මම සති සම්පජන්‍ය විග්‍රහයේදී මම කියලා ගත්තා එක්ක ඒක මම නැති වෙනවා ඒක නැති වෙද්දී නැත්නම් මමයි එකයි දෙකක්. එහෙම ගත්තොත් අර නැති වෙලා තියෙනවා මතන ඉස්මතු වෙලා. මොකද්ද? ඒ කියමන තුලම විග්‍රහ වෙනවා. පස්සී කියන ප්‍රඥාව ඉස්මතු වෙලා නැහැ. ඒ පස්සේ කියන ප්‍රඥාව ඉස්මතු වුණා නම් කෙනෙකුට ප්‍රශ්නයක් එනවනේ. ඒ ඉරියව්ව නැති වෙනකොට මන් නැති වෙන්න ඕනේ. දැන් ඒක හිතේ ඒක එන්නේ නැහැ නේ. ඒ කියන්නේ ප්‍රඥාව ඉස්මතු වෙන්නේ. දැක්කේ කය අනුව නෙමෙයි කය. කය අනුව දකිනකොට ප්‍රඥාව ඉස්මතු වෙනවා. කය අනුව නොදකිනකොට ප්‍රඥාව ඉස්මතු වෙන්නේ නැහැ. පස්සී කියන කාරණාවක් එදින්නේ නැහැ. මොකද වෙන්නේ? මම නැති වෙන්න ඕනේ ඒක නැති වෙද්දී. නැත්තම් අපට මම පැත්තකින් ඉඳලා ඒක වෙනම එකක් නම් අපිට ඒක බලන්න අවශ්‍යතාවයක් නැහැ. අනුංග දෙයක් බලන්න අවශ්‍යතාවයක් නැහැ. දැම්ම හිතන්න එපා මේක අජ්ජත් බහිද්දා කියන කරුණ. ඒක මේකත් එක්ක විග්‍රහ වෙනවා. විග්‍රහය හම්බ වෙනවා. මොකද ඒක හොයන්න කියලා නෑ බුදුරණවහන්සේ. මේ පැහැදිලි කරපු ටිකේ ඉති කියලා පැහැදිලි කරනවා මෙසේ කියලා. ආය අලුත් දෙයක් නෙමෙයි මෙසේ. ඒ කියපු කාරණාව ඒ සිදුවෙච්ච හැටි පෙන්වනවා මෙසේ කියලා. එතකොට දැන් හොඳට හිතලා බලන්න. දැන් මේකෙදි සිදුවෙන්නට ඕනනේ සක්කාදිට්ඨිය දුරු වීම, යෝනිසමනසිකාරී ඉපදීම, ඊළඟට ආර්ය සත්‍ය අවබෝධය, මේ බෝධිඅංග භාවිතය, ඊළඟට නිවීමට යමු විමි සියල්ලක්ම මෙතන සිදුවෙන්නට ඕනනේ. දැන් අපිට තමා හම්බුණා නම් සක්කාදිට්ඨි ප්‍රහාණි හම්බෙලාද? නැහැ. යෝනිසමනසිකාර හම්බෙලාද? දැන් හම්බෙලානේ. ඊළඟට මේ ධර්මයේ ගුණයක් තියෙනවා. බුදුරණවහන්සේගේ ධර්මයේ ගුණයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ධර්මයේ හැම ඒ කියන්නේ ධර්මයේ ගුණය ධර්මයට යමු වුණා නම් එයාට හම්බෙන්නේ ධර්මයේ ගුණයක්. ධර්මයේ ගුණ එකක්වත් අඩු වෙන්නේ නැහැ. ධර්මයේ ගුණයේ ලෝකෝත්තරක. ඒ ධර්මයේ ගැඹුරු කියන්නේ ගැඹුරු බව හම්බෙන්න ඕනේ, දකින්න දුෂ්කර බව හම්බෙන්න ඕනේ, තර්කාවචන නැති බව හම්බෙන්න ඕනේ. ඊළඟට ධර්මයේ ගුණ ටික හම්බෙන්නට ඕනේ. ඒ ලෝකෝත්තර ධර්මය. එතකොට ලෝකෝත්තර ස්වභාවයට, ලෝකෙන් ඊතර වන ස්වභාවය විස්මතු කරන්න සෝක්කාතයි. මොකද බුදුරණවහන්සේට ආවේනික ධර්මයේනේ. ඒක ලෝකෝත්තර. ලෝකෙන් ඊතර වන ස්වභාවය විස්මතු කිරීමේ මනාකොට දේශනා කරපු එක. එතකොට ඒකෙදි කාලික බව ඉක්ම වෙන, දකින්න බව ඉස්මතු වෙන, දකින්න බවනේ. දකින්න බව ඉස්මතු වෙන, කාලික බව ඉස්මතු වෙන, කාලික බව අයින් වෙලා යන, අකාලික බව ඉස්මතු වෙන. ඊළඟට ඒකේ තව විශේෂ ගුණයක් එහිපස්සික. එහිපස්සික කියන්නේ අණ ගහනවා. ලැබෙන එකක් නෙමෙයි අඩ ගහන එක. ලැබුණා නම් අපට ආයේ එහිපස්සික කියන කාරණාවක් දෙන්නේ. ඒව බලව කියලා දෙන්නේ ලැබුණා නම් දැන් ලැබිලා. ලැබුණ තැනදී එහිපස්සික කියන කාරණාව ඉක්ම වෙනවා. ඒව බලව කියලා එදිල්ලක් නැහැ. ලැබිලා දැන්. ලැබිලා නම් එහිපස්සික කියන්න බෑනේ. ඕම් ගන්න. ඕම් බලන්න. ඒව බලව නෙමෙයි ඕම් බලන්න. දැන් අපට ලැබිලා. ලැබුණා නම් නැති වුණා මොකක්ද? ධර්මයේ හම්බුන්නේ නැහැ. ලැබුණා නම් ධර්මයේ හම්බුන්නේ නැහැ. එහිපස්සික කියලා හම්බෙනකොට ලැබෙන්න බෑ ඒව බලව කියන කතාව තියෙනට ඕන. මේ ලෝකෝත්තර ප්‍රතිපදාවෙන්. මෙන්න මේ ධර්මයේ ගුණය මේ ප්‍රතිපදාව තුළ ඉස්මතු වෙලා ප්‍රකට වෙලා එන්නට ඕනේ. ඉස්මතු වෙලා ප්‍රකට වෙලා එන්නේ නැත්නම් එතන බුදුරන් වහන්සේට පමණක් ආවේනික ධර්මයේ නෙමෙයි ඇහිලා තියෙන්නේ. දැන් අය බලමු හති සම්පජන්‍ය මේ කාරණාවේ ওই ටික ඉස්මතු වෙනවද කියලා. දැන් ඔන්න ඉස්මතු වෙන්නට ඕනත් කොහොමද? දැන් ඔන්න අපි හිතමු සිහියෙන් වේදනාව හටගත්ත පැවතුන නැති වුණා. නැත්නම් අපි ඉරියව්වක් යනකොට ඔන්න ඒක හටගත්ත පැවතුන නැති වුණා. දැන් මේකනේ හම්බ වෙන්නේ. දැන් මේ හම්බ වෙන්නේ මොකද්ද? ප්‍රඥාව නැති. ප්‍රඥාවෙන් දැක්ම නැති නිසානේ මමම වෙන්නේ ඒක. මමම වෙනවා කියලා ගැනීම මෝඩකමක් නේ. එහෙනම් ඒක නැති වෙන්නට ඕනේ. මම නෙවෙයි නම් අදාළ නැහැ. එතන මෝඩකම ඉස්මතු වෙලා. එතකොට නම් අර දකින්නවා කියන කාරණාව ප්‍රකට වෙලා නැහැ. ප්‍රඥාව කියන කාරණාව ඉස්මතු වෙලා නැහැ. ඒ කියන්නේ ප්‍රඥාත්ව වේතබ විඤ්ඤාය ගුණයත් හම්බෙන්නේ. ඒතරම් ප්‍රඥාව. එහෙනම් ඒ ධර්මයේ ගුණයේදී ඒත් ප්‍රඥාව වෙන්නට ඕන. දැන් හරියටම බුදුරණවහන්සේ කියපු කාරණාව වෙනකොට ඒ කියන්නේ කයේ කය අනුව දකින්නවා කියන කාරණාව. කය නෙමෙයි කයේ කය අනුව. දැන් මේ සති සම්පජාන්නේ නැත්නම් මේ ඉරියව්ව නැත්නම් මේ දැනගෙන හටගත්ත වේදනාව මේක දකිනකොට අන්න යාට ඉස්මතු වෙනවා දැනගෙන හටගත්ත වේදනාව පවතින නැති වෙන වේදනාව කියන කාරණාවක් ලැබීම නෙවෙයි. ඒක කොහොමද වෙන්නේ? ප්‍රශ්නේ නැද්ද? ප්‍රඥා ඉස්මතු වෙද්දී මම නෙවෙයි මම නම් මේක ප්‍රශ්නේ වැරදි.
ඔන්න මම නම් ප්‍රශ්නේ වැරදි. මම නෙවෙයි නම් ඒත් ප්‍රශ්නේ වැරදි. මමයි නොවේ දෙකම නම් ඒත් ප්‍රශ්නේ වැරදි. මමයි මමත් නෙවෙයි මම නෙවෙයිත් නෙවෙයි නම් ඒත් ප්‍රශ්නේ වැරදි. එහෙනම් ඔය දෙකම ඉස්මතු වෙන්නේ නැති තැනදී සති සම්පජන්නය කියන කාරණාව ප්‍රකට වෙනකොට මේ කයනේ සති සම්පජන්නේ කය ප්‍රකට වෙනකොට නුවණ පාදක වෙද්දී පසති වෙන්න අර කරුණු වලට යෙදෙන්නේ නැහනේ නුවණ තියෙන කෙනා සත්‍ය ගවේෂී කෙනා යෝනිසෝ මනසිකාරය එක ප්‍රකට වෙනවනේ කොහොමද වෙන්නේ කොහොමද වෙන්නේ දැන් වේදනාව පැවතුන හටගත්ත පැවතුන නැති වුණා කොහොමද මේක වෙන්නේ අන්න හිතන්න යමක් යදිනවා හිතන්න යමක් යමු වෙනවා ඒ හිතන්න යමක් යමු වුණා කියන්නේ කවුද කතා කරේ ධර්මයේ හරියට බලද්දි ඒව බලව කිව්වා ධර්මයේ ඇහෙනකොටම ඒව බලව කිව්වා ඇවිත් බලව කිව්වා හිතන්න යමක් යමු වුණා මොකක් ඉස්මතු වෙලාද ප්‍රඥාව ඉස්මතු වෙලා හිතන්න යමක් යමු වුණා එහෙනම් මේ සතිය ඉස්මතු වෙච්ච සති සම්පජාන්නේ ඉස්මතු වෙච්ච දැනගෙන වේදනාව හටගත්ත පැවතුන නැති වුණා කියන කාරණාව නැත්නම් දැනගෙන ඉරියව්වල ක්‍රියාකාරීත්ව කියන කාරණාව අර කියපු කාරණාවලට අනුගත නොවි ප්‍රඥාව ඉස්මතු වෙන තැනදී එව බලව ඉස්මතු වුණා ගම්භීර බව ඉස්මතු වුණා තමාට හම්බ නොවන බව ඉස්මතු වුණා ඊළඟට දකින්න අමාරු අවබෝධ කරන්න අමාරු තර්ක කිරීමකට නොයදෙන බව ඉස්මතු වුණා. ඒ තර්කයකට වෙනවා නම් අර කරුණු හතරේ කොහයට කොට වෙන්න වෙනවා. යදන්න බෑ. දැන් මොකද්ද වෙන්නේ? කොහොමද වෙන්නේ? අණුව බලන්න යනවා. කොහොමද වුනේ? හේතුව හෙවීමට යෙදිලා. අන්න මේ කාරණාව මේ සති සම්පජාන්නේ කියන කාරණාව යෙදුනේ කොහොමද? අර එකක්වත් නෙවෙයි නම් යෙදුනේ කොහොමද? Tamanට හම්බ වුණේ නැහැ යෙදුනේ කොහොමද? යෙදුනේ කොහොමද කියලා හොයන්න ඒ කියපු දේ අනුව මානසිකාරයක් ඉස්මතු වෙනවා. මොන කියපු දේ අනුවද? එව බලව කියලා පෙන්නම බුදුරණවහන්සේගේ ධර්මය අනුව. දැන් මේ මානසිකාරය ඉස්මතු වෙන තැනදී මොකද්ද වෙන්නේ? සමුදයක් ප්‍රකට වුණා. මේ සමුදයක් ප්‍රකට වුණේ මොකද්ද? සමුදයක් ඉස්මතු වුණේ මොකද්ද? තමාය යමක්ය අන්නට දැන් බලන්න සක්කාය දිට්ඨිය පැහැදිලි කරනවා අයම හමස්මීති මේ මම වෙමි මේ දෙක ගැලවෙන්නේ නැහැ කොතනකවත් මේ මම වෙමි මේ මම වෙමි කියන සම්මර්ෂණය ඉස්මතු වෙලා නම් එයාට සක්කාය දිට්ඨිය තියෙනවා මේ මම වෙමි කියන සම්මර්ෂණයේ වැරද්ද හොයන්නට නම් දැන් එයාට හොයන්නට ඉදිරියක් තියෙනවා ඉරියව්ව කියන කාරණාවක් තියෙනවා සම්පජන්නේ කියන කාරණාවක් තියෙනවා ඒක හම්බවීමක් තියෙනවා. එතකොට මේ හම්බවීම සහ ඒ වගේම ඒ හම්බවන්න මෙන්න මේ අතර කොහොමද මේක සිදුවන්නේ? මේ දර්ශනය සිදුවන්නේ කොහොමද? මේක හොයනකොට මේ හොයන හැවිල්ල අර හම්බ වුණේ කොහොමද කියන කාරණාව හොයන්න නේද මේ යමු වෙන්නේ. මේ හම්බ වුණ කාරණාව කොහොමද කියන හොයන්න යමු වෙන්නේ. අන්න එතකොට හේතුව හොයනවා. හේතුව හොයන්න යමු වෙනවා. හේතුව හොයන්න යමු වෙනකොට හේතුව අනුව මානසිකාරයක් එදෙනවා. දැන් මේ හේතුව අනුව මානසිකාරය කරන්න යමුනහම ඒක ප්‍රඥාවට අදාළ වෙනවා. අර දෘෂ්ටි ටිකට කොට උනේ නැහැ. ප්‍රඥාවට අදාළ. දැන් ප්‍රඥාවෙන් තමයි දැන් මේ දකින්න යමු වෙන්නේ. අති සම්පජන්ණය නෙමෙයි බලන්නේ. අති සම්පජන්ණය අනුයි බලන්නේ. අනුවනේ දැන් වෙලා තියෙන්නේ. අති සම්පජන්ණය නෙමෙයි. අති සම්පජන්ණය අනුව බලනවා. දැන් මේ අණුව බලන්න යමුනහම ඇයි අණුව බලන්න යමුනේ? අන්න අණුව බලන්න යමුනේ මොකක් එක්කද? අත්ති කායෝතිවා. එයාට ඒ නුවණ පාදක කරගෙන නුවණ පාදක වුණානේ. ඒක නර කරුණ ටික ඉස්මතුුනේ නැත්තේ. නුවණ පාදක වුණා, තමාය කියලා ලැබීම නැති වුණා. ඒකට අනුව හිතන්න යමු වුණා. අත්ති කායෝතිවා කියන කාරණාවක් හම්බ වුණා. හම්බ වෙලා ඒ අත්තිකායෝ තමයි හති සම්පජන්නේ. දැන් මොකටද අත්තිකායෝ කියලා හම්බුනේ? අන්න නුවණ එනවා. පතිසති මත්තාය අනිසිතෝච විහෙරති. ඒ කියන්නේ නුවණ සිහිය දියුණු කරගන්න. යාවදේව හුදෙක් මෙච්චරයි. දැන් මේ නුවණ මුල් කරගෙන යාගේ චින්තනය මොකද්ද? නුවණ මුල් කරගෙන යාගේ චින්තනය අර ඊතර වීම කියන චින්තනයයි ප්‍රකටලා තියෙන්නේ. නුවණ මුල් කරගෙන ඊතර වීම කියන චින්තනයයි ප්‍රකටලා තියෙන්නේ.
දැන් නුවණ මුල් කරගෙන මේ ඊතර වීම කියන චින්තනය දැන් මේක හොයන්න බලන්න මේක දැන් ඒකනේ විනීවරණ සිතකින් අහන්න ඕන නැති ධර්මයේ. නැත්තම් ওই කරුණු ඔක්කොම හම්බෙන්නේ නැහැ නේ අපිට කෑල් ටිකක් නේ ගන්නෙ. එතකොට කර්මන්නේ මෘදු සිතකින් මේක ඇහුවට පස්සේ තමයි මේකේ සත්‍ය කියන කාරණා ප්‍රකට වෙන්නේ. ඔන්න දුක හේතුව ප්‍රහාණය භාවිතය. ඒක සත්‍යය. දැන් භාවිතා කරන්න යමු වෙන්න භාවිතා කරන්න යමු වීම තමයි සති සම්පජාන සූත්‍රය පැහැදිලි වෙන්නේ. හැබැයි භාවිතා කරන්න යමු වෙන්න භාවිතා කරන්න ඕනේ විදිය හම්බ වෙන්නට ඕනේ. ඒ හම්බ වෙන විදිය තමයි අන්න භාවිතා වෙන්නේ නුවණ දියුණු කිරීම පිණිස හුදෙක්ම නුවණ සිහිය දියුණු කිරීම පිණිසයි අත්තිකායෝතිවා කියලා ගත්තේ. කයක් ඇතයි කියලා ගත්තේ හුදෙක්ම නුවණ දියුණු කර ගැනීම පිණිසයි. ඔන්න ඔය කාරණා තමයි අවසානට පැහැදිලි කරන්නේ. ඒ මේ සිදුවෙච්ච ක්‍රියාව, මේ සිදුවෙන වැඩපිළිවෙල, සති සම්පජන්ණය වෙන ආකාරය. හුදෙක්ම කුමක් පිණිසද? මේ සිහිය නුවණ දිනු කර ගැනීම. එතකොට මොකද වෙන්නේ එහෙම වෙනකොට? නචකින්චි ලෝකේ උපාදීයති වෙනවා. අවසන් වෙනකොට. මොකද්ද ලෝකේ? අන්න ලෝකය තමයි ඒ සති සම්පජන්ණය කියන අත්තිකායෝතිවා කියලා ගත්ත එක. කයක් ඇතයි කියලා ගත්ත එක. දැන් එතකොට සති සම්පජන්ණය කියලා ගත්ත වේදනාව හටගත්ත පැවතුණු නැති වුණා, සංඥාව හටගත්ත පැවතුණු නැති වුණා, විතරකේ හටගත්ත පැවතුණු නැති වුණා. ඒක මන්ද නැද්ද? වෙන කවුද? මේක එදිලා නැහැනේ. නචකින්චි ලෝකේ උපාදිත. ඒක තිබිච්ච දෙයට මොකද වුනේ? ඒක යෙදෙන්නේ නැහැ අර විමර්ශනේ ඉස්මතු වෙද්දී. තිබුණාය කියලා හම්බ වුණා නම් ප්‍රඥාව නැති වෙලා දෘෂ්ටියක් ගිහිල්ලා. තිබුණා. ඒක මන්ද? නැත්නම් මම නැතුවද? නැත්නම් මමයි ඒකයිද? නැත්නම් ඒකයි මමයි නෙවෙයිද? මෙන්න මේ කාරණාව ඉස්මතු වුණා නම් තිබුණා. තියෙනවා. අත්තිකායෝතිවා කියලා කියන්නේ ඇතයි කියලා ගැනීම ඒ ප්‍රතිපදාව. තිබුණා නෙවෙයි සකස් වුණා. අනනෝන ඉස්මතු වෙනවා. සකස් වුණා. සකස් වුණා කියනකොටම එහෙනම් සකස් වීම මොකද්ද? එහෙනම් අර කයෙහි අණුව බලනවා කියන්නේ ඒ හම්බ වෙච්ච කය අණුව බැලීමට ප්‍රඥාව ඉස්මතු වෙනවා. දැන් මෙන්න මෙහෙම බලන්න යමු වෙනවා. මෙහෙම බලනකොට මොකද වෙන්නේ? අන්න යෝනිසු මනසිකාර ඉස්මතු වෙනවා. හම්බ වෙන්නේ නැහැ නේ. හැම වෙලෙම ඒව බලව කියලා කතා කරනවනේ ධර්මයේ. ඒව බලව හම්බෙන්නේ නැහැ. ඒව බලව. මෙන්න මේ ඒව බලව ගුණය ප්‍රකට වෙනවා. එහිපස්සික ගම්භීර බව ගම්භීරයි කියන්නේ හැම වෙලෙම ගැඹුරුනේ ධර්මයේ. ගැඹුරු බව ප්‍රකට වෙනවා. අතක්කාවචර බව ප්‍රකට වෙනවා. තක්කාය දිට්ඨිය තමයි කියන දෙයක් කිසිසේත් ඉඩක් නැති වෙනවා. එතෙ මේ මම වෙමි. මේ කියන්නේ මොකද්ද? මේ කියන තැනකට ඉදිලා නැහැ. මේ කියලා තැනක් ඉදිලා නැහැ. ඇයි? මේ කියලා තැනක් ඉදුන්නේ නැත්te තැනක් ඉදෙන්නේ නැති විදිහට ප්‍රඥාව ඉස්මතු වුණා. මේ කියලා තැනක් ඉදුණා නම් ඒක මම වෙලා. මේ කියලා තැනක් නොයදීමෙන් මම නොයදීම වෙලා. හැබැයි මෙතන අස්මීති කියන ගතියක් තියෙනවා. අධි ගතියක්. මොකද ඒ අත්තිකායෝතිවා කියලා ගැනීමත් එක්ක. හැබැයි මේ මම වෙමි කියන කාරණාව ඉදෙන්නේ නැති වෙනවා. අයම හමස්මීති කියන කාරණාව ඒකත් එක්ක ඉදෙන්නේ නැහැ. මොකද කය නෙමෙයි බලන්නේ. කය අනුව බලනකොට ඒ බැලීමට අර මම සහ කය මම සහ සම්පජන්නේ මෙන්න මේ දෙක දෙන්නේ අන්න මේවම මේ කියන එකයි වෙනවා. මේ ධර්මයේ ඇසීමේදී සත්‍ය ඥානෙ එනව නේද? ප්‍රතිපදාව කළ යුතුයි කියලා. කවුගෙන් අහන්න ඕනේද? බුදුරණවහන්සේ පෙන්නනවනේ. මොකද්ද පෙන්නන්නේ? සත්‍ය ඥානට ආවනම් අපරප්පච්ච සතු සාසනේ. ඒ කියන්නේ මේ කළ යුත්තේ ඒ විදිහටම අපරප්පච්චයයි. කාවින්වත් ආයෙ පොඩස් ඕනේ. පරපත්තේ සහිතයි. ඒ කාරණාව ඉස්මතු වෙනවා. මොකක් එක්කද? සත්‍ය ඥානට යමු වෙද්දී. මේ හති සම්පජන්නේ භාග්‍යතුන් වහන්සේ වෙන්න ක්‍රමේ. මේක අහගන්න ලොකු නුවණක් ඕනේ. සිහියක් ඕනේ. ඒ වගේම මේ හිත මෘදු වෙන්න ඕනේ. කර්මන්නේ වෙන්න ඕනේ. බුදුරන් වහන්සේට ආවෙනික ධර්මයේ අහගන්න. ඒ වගේම විනීවරණ වෙන්නට ඕනේ. නැතුව බෑ. මේක එච්චර ගැඹුරුයි. මෙන්න මේ විදිහට ඒ ප්‍රතිපදාව ඉස්මතු වෙනවා. හති සම්පජන්ණයත් එක්ක. ප්‍රතිපදාවක් අන්න කෘත්‍ය ඉස්මතු වෙනවා. කල යුතු වැඩ පිළිවෙල ඉස්මතු වෙනවා. මේක ඉස්මතු වෙන්නේ දැන් මොකද වෙන්නේ? හති සම්පජන්ණයක් කියලා යමක් හම්බෙනවද? හම්බෙන්නේ මම ඉදලානේ. අන්න මම කියන කාරණාවේ වැරද්ද හම්බෙද්දී අති සම්පජන්ණය කියන එක නෙමෙයි හම්බ වෙන්නේ. ඒහිපස්සික කියලා කතා කිරිල්ලක් සහ යෝනිසෝ මනසිකාරයක්. හැබැයි ඒක භාවිතයක්. මොන භාවිතයද? ඊතරවන භාවිතයක්. සමුදය දකිනවා, වය දකිනවා, ප්‍රඥාවෙන් දැක්කේ. දැන් මේ සිදුවීම හති සම්පජන්ණේ භාග්‍යතුන් වහන්සේ කයේ කයාන පස්සේ කියන සිදුවීම දෙකේ තියෙනවා. කයේ කයාන පස්සේ කියන ඒ මුල් ටිකේම කියලා තියෙනවා. හැබැයි කරේ මොකද්ද මේ?
කරේ ලෝකේ අති සම්පජන්ණය කියන කාරණාව එක්ක. වෙන එකක් එක්ක නෙමෙයි. ඒ අති සම්පජන්ණය කියන කාරණාව එක්කයි කරන්න යමු උනේ. හැබැයි සිදු උනේ බුදුරන් වහන්සේට ආවේනික ප්‍රතිපදාව නිසා ඒක ඇහෙද්දිම ඒක තේරුම් ගන්න යමු වීමෙදිම සත්‍ය ඥානය ඉස්මතු වෙනවා. සත්‍ය ඥාන ඉස්මතු වෙද්දී අපරප්පච්චය වෙනවා. තව කෙනෙකු උපදෙස් අවශ්‍ය නැති වෙනවා. අන්න ප්‍රායෝගික වැඩපිළිවෙල ඉස්මතු වෙනවා. ඔකනේ වෙන්නේ. දැන් ඔන්න මෙතනදී දැන් බලන්න අත්තිකායෝතිවා කියන කාරණාවත් ඔන්න ඒ කාරණා මෙසේ කියලා පෙන්නපු ටිකේ ලැබිලා. සමුදයනි හටගත්තා. හට ගන්නාකාරය මොන හටගනිල්ලද? හටගනිල්ල හිතන්න දෙයක් නැහැ. හටගනිල්ල හට ගැනීමක් බව හෙවීමට කයෙහි කයානුව පස්සේ කියනකොට ප්‍රඥාව ඉස්මතු වෙද්දී අර දෘෂ්ටියට මොකද දෘෂ්ටිය? කය මේ හම්බජන්නේ මමද? නෑ. ඒක වැරදි. මම නෙවෙයිද වෙන එකක්ද? වැරදි. මමයි ඒකයිද? ඒකයි මමයි නෙවෙයිද? ඕක තමයි මෝඩකම. ඔය මෝඩකම ඉතින් නැතිදනද හති සම්පජන්ණය කියලා ගැනීමක් නෑ. ඒක හෙවිල්ලක්. අන්න ලැබිල්ලක් නෑ හෙවිල්ලක්. අන්න මානසිකාරයක් මොකට අනුවද? යෝනිසෝ අනුව. ඒ මානසිකාරයේ ඉස්මතු වෙනවා. එතකොට හති සම්පජන්ණය කියලා නැති වුණාද තිබිච්ච එක? නෑ. ලැබුණා කියලා ගත්තේ නෑනේ. ප්‍රඥාව ප්‍රකට වෙච්ච නිසා. ප්‍රඥාව ප්‍රකට නොවෙච්ච නිසාම හති සම්පජන්ණය මම. හති සම්පජන්ණය මම නෙවෙයි. හති සම්පජන්ණී මම හති සම්පජන්ණී මම නෙවෙයි නම් මොකකට නම් හති සම්පජන්ණයක් කරනවද? අවශ්‍ය නැහැනේ. මම නෙවෙයි නම් මම නම් හති සම්පජන්ණය නැතිවීමත් එක මමත් නැති වෙනවා. ඔන්න හොඳට හිතන්නේ මේ ප්‍රඥාව ප්‍රකට නොවීම සිදුවෙන වැඩපිළිවෙල. ඔන්න එහෙම නොවන හිතක් ආවා කියන්නේ ඒකට කියනවා කයේ කයානුපස්සීව යමුණා. ඒකට කියනවා ප්‍රඥාව විස්මතු වුණා. ඒකට කියනවා යෝනිසෝමනසිකාරය ප්‍රකට වුණා. ඔන්න යෝනිසෝමනසිකාරය ප්‍රකට වුණා. සමුදය නේ හෙවෙන්නේ පිරිසිඳ දැමෙන්නේ දුකනේ. දුක පිරිසිඳ හම්බ වෙනවා කියන්නේ මගේ දුක නෙමෙයිනේ. දුක කියන්නේ මගේ දුක නෙවෙයි. හම්බුණා නම් මගේ දුකනේ. ඒව බලව කියන්නේ අන්න පිරිසිඳ හෙවෙනවා. හෙවෙද්දී හම්බෙන්නේ මොකද්ද? මේ සමුදය ඉදප්පච්චේතාවය. මේ ඇතිකල්ලි මේ වේ. දැන් මේ ඇතිකල්ලි මේ වේ කියන එක මෙතන කෘත්‍ය වෙන්නේ ඇයි? හම්බ වුණාලා හම්බ වෙලා ඒකට ලේබල් කරා නම් මේ ඇතිකල්ලි මේ වෙයිනේ මේ ඇතිකල්ලි ඒ වෙයි. ඇයි ඒක වෙනම තියෙනවනේ දැන්. තව එකක් හොයන්න ඕනේ. ඒක තමයි තව එකක් හොයන්න. හැබැයි මේ ඇතිකල්ලි මේ වෙනකොට ඒක තිබිලා තව එකක් හොයනව නෙවෙයි. මේ ඇතිකල්ලි ඒ වෙයි කියනවා නම් මෙය සති සම්පජන්ණේ තිබිලා ඒක වෙනම දාගෙන එකක් හොයන්න යනවා. එතනදීම අහපව් සති සම්පජන්ණයට ලං කරලා ඉවරයි මම කියලා. නැත්නම් වෙන එකක් කියලා. ඉතින් ඒක නැති වෙන ප්‍රඥාව ඉස්මතු වෙද්දී. අන්න එහෙනම් මේ ඇතිකල්ලි මේ වෙයි කියන කෘත්‍ය ඉස්මතු වෙන්නේ ඒ හති සම්පජන්ණය කියන කාරණාව තුලින්මයි. ඒක නොලැබීමෙන් යෝනිසෝමනසිකාරය තුලින්මයි හේතුව හෙවිල්ලේ කෘත්‍ය ඉස්මතු වෙන්නේ. අන්න හේතුව හෙවිල්ල කියන්නේ ප්‍රඥාවම දකිනවා. සමුදය ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කයස්මින් විහෙරති. මෙන්න මේ කෘත්‍යය දෙනවා. මේ කෘත්‍යය දෙද්දී අත්තිකායෝතිවා කියලා ගත්ත මේ සති සම්පජන්ණය කියන කාරණාව ඉක්මුණා නැචකින්චි ලෝකේ උපාදීති වෙනවා. ඊතර වුණා. කවුද ඊතර උනේ? මම නෙවෙයි. මොකෙන්ද ඊතර උනේ? තව එකකින් නෙමෙයි. ඊතර වුණා. නිවුණා. ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ දර්ශනය. එතකොට දැන් මෙතනදී මේ සිදුවුනේ මොකද්ද? මේ ලැබීම කියන කාරණාව යෙදුනේ අජ්ජත් බහිද්දා කියලා පැනවීමක් යෙදිලා. ඔක හොයන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ කෝණය යොමු වෙච්ච තැනදී මොකද වෙන්නේ? ඒක ඉක්ම වෙන කෝණයක් ප්‍රකට වෙලා. අජ්ජත්ය වහිද්දාව. අජ්ජත් එක තුනක් තියෙනවා. අජ්ජත් කියලා එකක් තියෙනවා, බහිද්දා කියලා එකක් තියෙනවා. අජ්ජත් බහිද්දා කියලා තුනක් තියෙනවා. එතකොට දැන් අජ්ජත් කියන එකත් පැහැදිලි කරන්නේ සමුදය වයක් මිසක් වෙන එකක් නෙමෙයි. ඒක තියෙනවා සතිපට්ඨාන සංයුත්ත ලස්සන සූත්‍ර කිහිපයකම තියෙන අනුරුද්ධ සූත්‍රය මොකක් හරි මට මතක හැටියට. එතකොට ඒකේ තියෙනවා අජ්ජත් සමුදය, අජ්ජත් වය, අජ්ජත් සමුදය වය. බහිද්දා සමුදය, බහිද්දා වය, බහිද්දා සමුදය වය. එතකොට මේ හැම එකක් එකම ගත්තට පස්සේ සමුදය කියලා අජ්ජත් පනවලා සමුදයක් හොයනවා, බහිද්දා පනවලා සමුදයක් හොයනවා කියන එකක් නෙවෙයි. එහෙම පනවලා හොයනවා නම් ඒ හැවීම ආරණ්‍යයක් වෙන්නේ නැහනේ. ඇයි මෙය වෙලා අනිත් තව එකක් හොයන්නේ? මෙය වෙලා තව ඒ පැනෙවුවනේ. මෙය වෙලා අනිකකනේ හොයන්නේ. සමුදේ අජ්ජත්ති පැනෙවුවා තව එකක් හෙව්වා. ඉතින් එතකොට මෙයයි එයයි වෙලා තියෙන්නේ. මේ ඇතිකල්ලි මේ වෙන්නේ නැහනේ. දැන් හැබැයි අර සති සම්පජන්ණය කියන ක්‍රියාව යෙදෙන තැනදී මෙය හම්බ වෙලා නැහැ. ඒ කියන්නේ යමක් හම්බෙලා නැහැ. ඒ නිසා ඒකට යන්න දෙයක් නැහැ. එතකොට හැබැයි සති සම්පජන්ණය කියන කාරණාවක් යෙදුනේ අර නුවණ තියෙනවා, වැටහීම තියෙනවා. අර මොකක් නිසාද? අර මම කියලා හෝ මගෙන් පිට කියලා හෝ මේ එකක්වත් නොගැනීමෙන්
හම්බවීමේ කෘත්‍ය අජ්ජත්වයක් බහිද්ධාවක් කියන කාරණාව එක හැබැයි හම්බෙලා නැහැ. හම්බ වෙලා නැහැ. හෙවිල්ලක් තියෙනවා. හෙවෙන්නේ දැන් හෙවෙන්නේ දෙකම නෙමේද? අජ්ජත්‍යයත් වෙනවා බහිද්ධාවත් වෙනවා. මේ පැනවීම ඉක්මවීමම අජ්ජත් බහිද්ධාවත් එක්ක හෙවෙනවා. මෙන්න මේ විදිහට අර සති සම්පජාන්නේ විග්‍රහය තුළ සම්පූර්ණයෙන්ම මේ සක්කාය දිටි ප්‍රහාණය ඉස්මතු වෙනවා. ඒ කියන්නේ ප්‍රහාණය ඉස්මතු වෙන්නේ ශ්‍රවණයෙන්. ඒත් එක්කම කෘත්‍ය ඥානය එයාට අපරපච්චේ බවත් එක්ක ප්‍රකට වෙලා අන්න මොකද වෙන්නේ? ඒක භාවිතයේදී නචකින්චි ලෝකේ උපාදී වෙනවා. භාවිතයේදී උපාදී මේ නචකින්චි ලෝකේ උපාදීති වෙන්නේ. භාවිතයේදී. ඒක ආයෙ කායමත් අහන්න ඕනේ නැහැ. ඒක අපරප්පච්ච සත්‍ය සාස කරලා ඉවරයි. දැන් මේ කරුණ ටික ඔක්කොම ග්‍රහණය වෙන්නේ මොන හිතකටද? අන්න විනීවරණ හිතකට, නිවරණ රහිත හිතකට. ඒකයි බුදුරණවහන්සේ ලස්සන උදාහරණයක් මේකට කියනවා. මොකද්ද? පිරිසුදු රෙදි කෑල්ලකට වර්ණයක් සායම් කරනවා වගේ සම්පූර්ණයෙන් ග්‍රහණය කරගන්න. භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අහන්න ඕන නැත්තේ තව දේවල් දාගන්න නෙමෙයි. අපි තව දේවල් දාගන්න. තව දේවල් මොනවද දාගන්න? අපි බුදුරණවහන්සේගේ කියන අහගත් අපේ දැනුම දාගන්නවා. අපේ දැනුම කියන්නේ මොකද්ද? පිටින් අහගත්ත කනට ඇහිච්ච ශබ්දය ඔස්සේ මගේ මනසට ආව දෙයක්. ඒක මගේ මනසේ සිතුවිලි ටිකක්. අපි මගේ මනසේ සිතුවිලි ටික අපි වටහාගෙන කරන මේ ඇත්තයි කියලා. අන්න බුදුරණවහන්සේ ඉපා කියපු ක්‍රම සත්‍ය ගවේෂී නැති කෙනා ක්‍රමයක් තියෙනවා. මොකද්ද? චංකි සූත්‍රය පැහැදිලි කරනවා. ඇහුවා ශ්‍රද්ධාවෙන්, සද්ධා රුචි අනුශ්‍රව අහලා දැනගත්ත ඇහුවා කැමැත්තට යමු වුණා. ඊළඟට දැනගත දෙයට යමු වුණා. ආකාර පරිත කල්පනා කරන ක්‍රමයට යමු වුණා. දිටි නිච්ඡානක්ඛන්ති. ඒ වගේම දකින කෝණනෝ නිවැරදිතාවයකට යමු වුණා. මේක ඇත්තයි කියලා ගත්තා නම් එයා සත්‍ය ගවේෂී නෑ. එයාට කියන සත්‍ය රකින්න නැති කෙනා කියලා චංකි සූත්‍රය තියෙනවා. එතකොට එයාට වෙන ධර්ම අවබෝධ කරන්න බෑ. එයා තමයි ඇත්තයි කියලා ගත්ත කාරණා මනසට ආපු අරමුණ මෙන්න මේකට දාගන්නවා. අර පිරිසිදු සිතකට යමු වෙන්නේ නැහැ. අර ඇත්තයි කියලා ගත්ත කාරණාවට ගියා. ඇයි සත්‍ය ගවේෂී නෑනේ යා. සත්‍ය ගවේෂී වුණා නම් ඉදමේව සත්‍යං අඤ්ඤං මොගමඤ්ඤං. මෙයයි ඇත්ත අනික බොරුයි කියන කාරණාවට ගියේ නැති නිසා අර කරුණු එන්නේ නැහැ ඉදිරිපත් වෙලා ධර්මය හද්දී. කියන්නේ තමන් අහලා දැනගෙන නිරවුල් කරගත්ත කරුණු එන්නේ නැහැ තව එකක් අහද්දී. තව එකක් අහද්දී ඒ කරුණු ගලපනවා නම් ඇයි තව එකක් අහන්නේ? අවශ්‍ය නැහැ නේ අහන්න. ඒකට නෙමෙයි ගලපන්න යන්නේ. ධර්මය අහනකොට පිරිසුදු සිතක් කියන්නේ. දැන් අපි ඔන්න ධර්මය අහනකොට අපිට නීවරණ එනවා කියන්නේ අපි හිත විසිරෙනවා. මොකකද විසිරෙන්නේ? අපි දන්න දේවල් තියෙනවා. දැන් ධර්මයේ කියලා හිච්ච. අර ඉදමේව සත්‍යං අඤ්ඤං මොගමඤ්ඤං කියලා ගත්ත සද්ධාරුචි අනුසව ආකාර පරිතක දිටි නිච්ඡානක්ඛන්ත වලින් ගත්ත හති සම්පජාන්නයක් තියෙනවා. පුරුදු කරපු හරි අහපු හරි. මේක ඉස්සරහට එනවා. හිත විසිරෙනවා. බුදුරණවහන්සේ ධර්මයේ නීවරණ සිතකින් ගන්න බෑ. අන්න නීවරණ ඉස්මතු වෙනවා. අන්න අවබෝධ කරන්න බැරි වෙනවා. කාමචන්ද ව්‍යාපාදෙන්නේ නැහැනේ. අපි හිතන්නේ නීවරණ කියන්නේ 3යි 2යි කියලානේ. ඊටු 3 ගණන් ගන්නේ නෑ අපි. අන්න උද්දච්ච කුච්චයක් එනවා. හිත විසිරෙනවා. ඊළඟට විචිකිච්ඡාවක්. ඇයි විචිකිච්ඡාවක් කියන්නේ? තේරෙන්නේ නැති වෙනකොට මොකද වෙන්නේ? ප්‍රඥාව විසමතු වෙන්නේ නැතුව තේරෙන්නේ නැති වෙනකොට අන්න ඒ පිටු දෙගිඩියාවක් එනවා. ඇයි වැටහෙන්නේ නැහැනේ? අන්න විචිකිච්ඡාව විසමතු වෙනවා. ඔන්න ධර්මය අහනකොට වෙන දේ. ඊළඟට තමයි තීන මිද්දේ. අපි හිතන්නේ තීන මිද්දේක නිදා ගන්නවා කියන එක. බුදුරණවහන්සේ තීන මිද්දේක නිදා ගන්නවා කියන එක විතරක් නෙමෙයි. අරති තන්දි විජම්බික අරති කියන්නේ රති නෑ. මොකටද රති නැත්තේ? ඒ අහපු දෙයට රති නෑ කැමැත්ත නෑ. ඔක අරතිය කියන්නේ. ඒකට යමු වෙන්නේ අපි අරතිය කියලා දාගන්නේ වෙන මොකක්ද? දැන් අහපු දේ එක්කනේ අරතිය කතා කරන්න ඕනේ නැත්තේ. ඇහිච්ච දේ එක්කනේ වෙන දේවල් එක්ක නෙමෙයිනේ. අරතිය කියන්නේ රතිය නෑ කියන එක නේ. රතිය අරති. එතකොට අහපු දේ රතිය නෑ. ඒකට යමු වෙන්නේ රතියක් නෑ. අන්න එයාට අරති. ඒකට යමු වීමක් නැහැ. වෙන මේ භාවනා කරන්න බෑ, වෙන ඒවා කරන්න බෑ කියන එක නෙමෙයි මේ අහපු එකත් එක්කයි. නීවරණ දුරු වෙනව නැති. අහපු එකත් එක්කනේ. රතිය නෑ ඒකට. ඒක එකක්. ඊළඟට මොකක්ද වෙන්නේ? චේතසෝ ලීනත්තා. එකක් තියෙන මිද්දේ. අන්න මේ කියපු ක්‍රමයේ එක බුදුරණවහන්සේ කියපු ක්‍රමයේ එක හිතන්න යමු වෙන්න හිත හැකේලා. මේ මොනවද මේ තියෙන නීවරණ? කාමච්ඡන්ද ව්‍යාපාද නැතුන අපි හිතනවා නීවරණ ප්‍රහාණයි කියලා. නෑ උද්දච්ච කුච්ච තියෙනවා, විචිකිච්ඡාව තියෙනවා. තියෙන මිද්දේ තියෙනවා. මේක නිසා මොකද වෙන්නේ? මේ බුදුරණවහන්සේ වෙනම ගම්භීර ධර්මය දකින්න අවබෝධ කරන්න දකින්න අමාරු ගැඹුරු තරකේ හැසිරීමක් නැති තරකාවචර නෑ කියන එක. තරක කරන්න එපා කියන්නේ නෑ බුදුරණවහන්සේ. තරකයක් නෑ කියන්නේ නෑ. අපි ඕකත් පටලවා ගන්නවා. තරකයක් නෑ කියලා තරක කරන්න එපා කියලා පිටා ගන්නවා. බුදුරණවහන්සේ එහෙම නෙමෙයි කියන්නේ. තරකයක් නෑ නම් මාතක්ක කියන්න ඕනේ. මාතක්කේ තරක කරන්නේ තරක එපා නම් මාතක්කේ. තරකයක් නෑ නම් නතක්කේහි කියනවා. නමුත් බුදුරණවහන්සේ පෙන්නන්නේ නතක්කේහිවත් අතක්කේහිවත් නෙමෙයි අතක්කාවචර.
තර කියන්නේ හැසිරීම. ඒ කියන්නේ මේ කියපු කරුණේදීම තර්කයක හැසිරීමේදීමක් නැහැ. මිසක් තර්ක නැහැ නෙමෙයි. තර්ක නැහැ කියන එක පටුයි. තර්ක කරන්න එපා කියන එක පටුයි. ඇයි තර්කයක් තියෙද්දි තර්ක කරන්න එපා කියනවා. තර්ක කරන්න එපා කියලා කියනවා කියලා ගන්න. නමුත් තර්කයක් යෙදිලා නැහැ කියන එක ඊට වඩා ගැඹුරුයි. අන්න ඒකයි අතක්කාමචරයි කියන්නේ. එතකොට මෙන්න මේක අහන්න එහෙනම් කොහොම විනීවරණ හිතක් අවශ්‍යද? පොඩි දහම් පරියායක් තියෙන්නේ. පොඩි දහම් පරියාය ගැඹුරක් තියෙනවා. අපිට හම්බෙන්නේ පරියාය ලොකු කරලා ගැඹුර හම්බෙන්නේ නැහැ. අපි ඒ නිසා තමයි අපි හති සම්පජන්ණේ වඩනවා කියනවා. හති සම්පජන්ණේ තේරෙනවා කියන නමුත් බුදුරණවහන්සේ කියපු ක්‍රමයට නෙවෙයි. මේ ලෝකයේ ඕන කෙනෙක් විමුක්තිකාමී අය දන්න එක. අපි හිතන්නේ බුදුරණවහන්සේ පහළ වෙන කලින් විමුක්තිකාමී හිටියේ නෑ කියලා ලෝකේ. අපි හිතන්නේ බුදුරණවහන්සේ පහළ වෙනකොට වචන මවාගෙන ආවා කියලා. දැන් අපි කවදාවත් වටාත්තට කියනවා හැරෙන්න මයික් එකට මයික් එක කියනවා හැරෙන්න ඒකේ අදාළ වචනේ කියනවා. ඒ වගේ හති සම්පජන්ණේ කියලා නිකන් වචනයක් නැහැ. හති සම්පජන්ණය කියලා කියන්නේ ඇත්තටම හති සම්පජන්ණයට කියපු වචනයක්. ඒක ලෝක විවහාරයක්. ඒක ලෝකේ පුරුදු කිරිල්ල. බුදුරණවහන්සේ පෙන්වන ක්‍රමය ඊට එහා ගියපු එකක්. අන්න ඒකයි සතිපට්ඨාන සූත්‍රයේ ලස්සනට පෙන්වා දෙන්නේ. අන්න ඒකයි මොකේද තයෝදම්ම සූත්‍රයේ කල්යාණ මිත්‍රයාට යමු වෙලා සද්ධර්මය අහලා යෝනිසෝ මනසිකාරය තුලින් ඉන්ද්‍රිය සංවරය හති සම්පජන්ණයෙන් බොජ්ජංග භාවිතය පැහැදිලි කරන්නේ. දැන් හති සම්පජන්ණයෙන් බොජ්ජංග භාවිතය. බොජ්ජංග නෙමෙයි භාවිතා වෙන්නේ. දැන් බෝධි අංගයක් නෙමෙයිද වෙන්නේ? මොන බෝධි අංගයක්ද? බෝධි කියන්නේ අවබෝධය. මොන අවබෝධයට? ආර්ය සත්‍ය අවබෝධය. අංගයක් නෙමෙයි සතිය වෙලා තියෙන්නේ. සතිය එක වෙලා. ධම්මවිච වෙලා නැද්ද? ධම්මවිච වෙලා. විරිය ප්‍රීති වෙලා නැද්ද? විරිය ප්‍රීති වෙලා. මේවා මේ අපි හිතන්නේ මේ කරුණු මේ එක්ක ඉබේ වෙනවා කියලා. අපි කතා නොකරට ඉබේ. හේතු සහිතව නෙමෙයි ඉබේ. ඇයි ඉබේ කියලා දාගන්නේ? අපි බුදුරන් වහන්සේගේ මේ ප්‍රතිපදාව ප්‍රඥාන්විත කියලා දකින්නේ නැහැ. විමර්ශනශීලී බව දකින්නේ නැහැ. අපි මේ වචන කිසි දෙයකටම අර්ථයක් දෙන්නේ නැහැ. අපි ඔහේ ගත කරනගෙන අපි තුල තියෙන්නෙම කම්මැලිකමයි, මෝඩකමයි. මෙන්න මේ කරුණු නිසා පින්තුනි අපිට ධර්මය අවබෝධ කරන්න බැරිලා තියෙන්නේ. අපි තුල තියෙන්නේ තමා කියන කාරණාව පාදක කරගෙන කම්මැලිකම ඉස්මතු වෙනවා. තමා කියන කාරණාව පාදක කරගෙන මෝඩකම ඉස්මතු වෙනවා. අපි විචක්ෂණශීලී වෙන්නේ නැහැ. තමා කියන කාරණා අපි තමන්ට ඕන දේ තමයි, තමන්ගේ හිතට එන දේ තමයි, තමන්ගේ මනසට එන දේ තමයි සියල්ලක්ම කරන්නේ. බුදුරන් වහන්සේව අපි කිසි තඹ දොයිදුකර ගණන් ගන්නේ නැහැ. ඒ කියන්නේ ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති නිසායි අපි අපට ගැළපෙන අපේ හිතට එන අපි අහලා දැනගත්ත දෙයක් ඇත්තයි කියලා ඒකට අනුව යමක් කරන්නේ. හැබැයි ඒකින් ලෝකෝත්තර ප්‍රතිපදාව ඉස්මතු වෙන්නේ නැහැ. නමුත් ලෝකේ යහපතක් සිදු වෙනවා. කවදාවත් බුදු කෙනෙකුගේ පහළ වීමෙන් ලැබෙන ඒ වටිනා දේ ලැබෙන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකයයි දිවි ලෝකයයි. නමුත් මේ අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ නිසා අපි ප්‍රඥාව මුල් කරගන්නට ඕනේ. බුදුරන් වහන්සේගේ ධර්මයට යොමු වෙන්නට ඕනේ. එහෙම වුණොත් පමණයි අපට පුළුවන්කම ලැබෙන්නේ මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. නැත්නම් අපිට දුක් වෙන්න වෙයි. පස්සේ මේ ලැබිච්ච අවස්ථාව අහිමි වෙලා ආයේ කවදා කොතනක හම්බ වෙයිද අපි දන්නේ නැහැ. ඔබ අහලා ඇති බුදුරණවහන්සේ කාලේ සිටුවරයෙක් හිටියා. සිටුවරයෙකු සිටු දියණියෙකුයි. ඒ දෙන්නට මුල් කාලේ ආවනම් අනාගාමින් තිබ්බා. ඊට පස්සේ ආවනම් සකදාගාමින් තිබ්බා. ඊට පස්සේ ආවනම් සෝතාපන්න තිබ්බා. ඊළඟට පිඟා කනවා. මොකක්වත් දැන්නේ මේ එකම ජීවිතේ අනාගාමි වීමට හැකියාව තිබිච්ච ධර්මයක් හැකියාවක් යාට තිබ්බා. ඒක නැත්තන තියලා ගියා. එහෙනම් අපි තුල ඊළඟ ජීවිතේ යනකොට ඔක තියෙයිද? මේ ජීවිතේ නැති වුණා නම් ඒ අයට. අපිටත් මේ ජීවිතේ නැති වෙනවා. අපි තුල එන කෙලෙස් ධර්ම අපි තව දුරට අපේ ජීවිතේට අවංකව මේ ධර්මයට යමු නැත්තම් අපටත් යම් බීජයක් තිබ්බද ඒ බීජය එන්නම වැඩි වෙනවා. ඒක නිසා අපි හොඳට බලන්නට ඕනේ අපේ ජීවිතේ මේ සැබෑම මාර්ගය සැබෑ ධර්ම මේ සැබෑ බුදුරන් වහන්සේගේ වචනය අපි ඒකට අනුගත වෙන්න. එහෙම නැත්නම් පින්වතුනි කවදාවත් අපට ධර්ම අවබෝධ කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔබ හොඳට හිතන්නේ ලැබිච්ච අවස්ථාව කිසි මොහොතක මග හරවා ගන්න එපා. ලැබිච්ච අවස්ථාව වඳ කරගන්න එපා. අපි වඳ කරගන්න අපි වෙන දේවල් එක්ක අපි අර හැකියාව සම්පූර්ණයෙන් මොට්ට කරගන්නවා. එන්න දෙන්නේ නැහැ. අපි වෙන දේවල් දාගත්තා. වෙන දේවල් දාගත්තාම අර මුල් බීජයක් තිබ්බනම් ඒ බීජෙ එන්න පිරිකිලා යනවා. පිරිකිලා ගිහිල්ලා ආයේ කවදාවත් එන්න බැරි තත්යකටපත් වෙනවා. අපි වෙන දේවල් ඒකට අනුගත කරගත්තාම. ඉතින් ඒ නිසා හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න. දුර්ලභෝ සද්ධම්මං මේ ධර්මයේ දුර්ලභයි. සද්ධර්මයේ දුර්ලභයි කියන්නේ
ඒක දුර්ලභමයි ඇත්තටම. සද්ධර්මයේ දුර්ලභමයි. හැබැයි අපට සද්ධර්මයේ සුලභ වෙලා අපට හැම මොහොතකම සද්ධර්මයක් ලැබිලා ඒ ලැබිලා කියන්නෙම අපට ලැබිලා තියෙන සද්ධර්මයේ නෙවෙයි. බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ සද්ධම්මෝ දුර්ලභා කියලා මිසක් සුලභා කියලා නෙමෙයි. සද්ධර්මයේ දුර්ලභෝ මිසක් සද්ධර්මයේ සුලභයි කියලා නෙමෙයි කියලා තියෙන්නේ. අපට අපේ ජීවිතයේ තාත්විකවම සද්ධර්මයේ සුලභ නම් ඒ කියන්නේ අපිට අර ඕන මොහොතක ඕන වෙලාවක ඕන විදිහකට ගන්න පුළුවන් හැම එකම තියෙනවා නම් අපි එක පැත්තකින් ගිහිලා බුදුරන් වහන්සේගේ වචනේ බොරු කියලා ප්‍රායෝගිකව ගිහිල්ලා. ඒ කියන්නේ සද්ධම් දුර්ලභයි කියන එක බොරු කියලා ප්‍රායෝගිකව ගිහිල්ලා අපි හිතින් හිතුවට ප්‍රායෝගිකව අපට බොරු වෙලා. ඒ නිසා අපට වැදගත්කමක් ඉන්නේ නැත්තේ. අපට වැදගත්කම ප්‍රකට වෙන්න ඕනේ ඒ ගැඹිරත්වයත් එක්ක දුර්ලභ බව. එතකොටයි ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ. ඔන්න ඔය ශ්‍රද්ධාව ඉස්මතු වෙන තැනදී පමණයි පින්වතුනි අපට අපේ ජීවිතේට ඒ ධර්මයේ වටිනාකම ප්‍රකට වෙලා අපි අවබෝධය කරා යමු වෙන්නේ. නැත්තම් යමු වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න හති සම්පජාන්නේ කියන කාරණාව අපි හිතමනාපෙට කරාට ප්‍රශ්නයක් නැහැ. අපි භාවිතා කර ප්‍රශ්නයක් නැහැ. දැනගන්න ඕනේ මේ බුදුරන් වහන්සේ කිව්ව එක නෙමෙයි කියලා. ඒකයි අපි දැනගන්න ඕනේ නැත්තේ. දැනගෙන අපි භාවිතා කරන්න ඕනේ. නැත්තම් එහෙම අපිට මේ ලැබිච්ච අවස්ථාව අපි අන් අය එක්ක බුදුරන් වහන්සේ සම කරනවා ගැඹිරත්වයක් බුදුරන් වහන්සේට දෙන්නේ නැහැ. ඒක නිසා අපි අපේ ජීවිතය ගැන හොඳට හිතන්න. අපේ ජීවිතය ගැන හොඳට කල්පනා කරන්න. අපේ ජීවිතය ගැන අපි හරියට නොහිතුවොත් තමයි අපි ඕනෑවට එපාවට මේ හැමදේම කරන්නේ. අපි ගණන් ගන්න නැත්තේ. අපි හිතන්නේ නැත්තේ. අපි තනක් දෙන්නේ නැත්තේ. අපි ඒකෙදි නිකම්ම අපි ගිහිල්ලා ඉවරයි. දැන් අපිට මේ යුගයේ අපි ගත්තොත් එහෙම හොඳට හිතලා බලන්නකො මේ යුගය පිළිබඳව. මේ යුගය අපි ගත්තොත් හැම තැනම ධර්ම ලංකාවේ නේ ලෝකෙම තියෙනවා. හැම තැනම තියෙනවා. ඉතින් මේ වචනයෙන් අපි කියලා ඉවරයිනේ බුදුරන් වහන්සේ කිව්වේ බොරු කියලා. ඒ අපිට හැම වෙලෙම තියෙනවනේ ඒක. ඒ කියන්නේ බුදුරන් වහන්සේ සද්ධාම්ම දුර්ලභෝ කියන එක බොරුවක් කියලා. ශ්‍රද්ධාව එතන මේ වචනෙට ශ්‍රද්ධාව නැහැ. ඒ කියන්නේ එකකට ශ්‍රද්ධාව නැත්තම් පින්වතුනි ඔක්කොටම ශ්‍රද්ධාව නැහැ. එකකට ශ්‍රද්ධාව තියෙනවා ඔක්කොටම ශ්‍රද්ධාව තියෙනවා. එහෙනම් අපට එකකට ශ්‍රද්ධාවක් හම්බුන්නේ නැහැ කියන්නේ හැම එකකටම ශ්‍රද්ධාවක් නැහැ කියන එක. එකකට ශ්‍රද්ධාවක් හම්බුණා කියන්නේ ඔක්කොටම ශ්‍රද්ධාවක් යමු වෙනවා. හැබැයි එකකට හෝ ශ්‍රද්ධාවක් යමු වීම තමයි අමාරුම දේ. හිතලා බලන්නකො අපට වටිනා මාණික්කයක් හම්බුනොත් මේ ලෝකයේ තියෙන වටිනාම දේ අපට හම්බුනොත් එකයි තියෙන්නේ වටිනාම දේ ඊටාම දුර්ලභයි. අපි ඒක කොච්චර පරිස්සම් කරනවද? ඒක පරිස්සම් කරන විදිය බලන්නකො අපි. ඒ පරිස්සම් කිරිල්ල ජීවිතේ නොතකා පරිස්සම් කරනවා. තමන්ගේ දේවල් වලට ඉඩ නොදී පරිස්සම් කරනවා. හැබැයි හැමතැනම ගල් තියෙනවා. ගල් බොරළු. අපි පරිස්සම් කරන්නේ ඕන්ලාවක් ගන්නවා. අපිට ඕන්ලාවක් එක තියෙනවා. මෙන්න මේ වගේ වුණොත් ධර්මය අපිට කවදාවත් ධර්මය අවබෝධ කරන්නේ නැහැ. ඇයි? එතනම ශ්‍රද්ධාව ඉස්මතු වෙන්නේ. ওই නිසා තමයි පින්වතුනි අපට අද ගොඩක් වෙලාවට මේ හති සම්පජාන නැති හතිපට්ඨානි දැන් අපට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. මම මේ එක කාරණාවක් මේ ඊටාම මේ පොඩි විස්තරයක් කරේ. හති සම්පජාන්නේ කියන කාරණාව පිළිබඳව පොඩි විස්තරයක් කරේ. මොකද හේතුව අපි පොඩි හරි තල්ලුවක් අපට යමු වෙන්න මේ ධර්මයේ පිළිබඳව. පුංචි හරි තල්ලුවක් යමු වෙන්න. පුංචි හරි තල්ලුවක් යමු වුණොත් අපට මේ අපි හිතන්න එපා අපි ගොඩක් ලාට හිතන දෙයක් තියෙනවා. දැන් අපි මෙච්චර ඇහුවා. මෙච්චර දැන් දන්නවා. දැන් ඒ කියන්නේ අපි දැන් සාසනය කරගෙන. එහෙනම් අපි සාසනය දැන් ඔක්කොම ටික ඉතින් එහෙනම් ආයි අපිට මොකුත් කරන්න දෙයක් නැහැ නේ. ආයි කායෙන්වත් ඕනේ නැහැ නේ අහන්නේ. අපට තාම මුළු තැනට එන්න බැහැ නම් අපි තාම පුංචි. තාම මුලින් පටන් ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ එකයි පෙන්වන හැම වෙලෙම ආරද්ධ විරිය කියලා. පටන් ගත්ත වීරිය කියලා. අපට නම් තියෙන්නේ දැන් කලින් කරගෙන ආවා දැන් කලින් ඔන්න අහගෙන ඉගෙනගෙන දැන් ඉමසලා ඔක්කොම කරලා ඉවරයි. ඉතින් ඉවර නම් දැන් ආයි කායින්වත් අහන්න ඕනේ නෑනේ. දැන් ඉවරනේ වැඩි. අපට මුලින් පටන් ගන්න ඕනේ කියන එක අමතක වෙනවා. මුල් විදියටම ආයි අහන්න ඕනේ කියන එක අමතක වෙනවා. අපි හැම වෙලෙම හිතාගෙන ඉන්න අපි දන්නවා අපට තේරෙනවා අපට වැටහෙනවා අපට තියෙනවා සුලභව අපට තියෙනවා අපට තේරෙනවා. ඉතින් එතනින්ම අපේ මාර්ගය අපි අහිමි කරගන්න. මේ මම කතා කරන්නේ ඔබට පින්වතුනි ගැඹුරු බුදුරන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව. මේක තමයි සත්‍යය. අපට කරන්න පුළුවන් කියලා ඒක සත්‍යය කියලා පිළිගන්න එපා. මේ බලන්නකො චංකි සූත්‍රය අරගෙන හොඳටම පැහැදිලි කරලා බෙන්නලා බුදුරන් වහන්සේ. අපට කරන්න පුළුවන් කියලා අපට ලැබිලා අපි
ඕනම දෙයක් අපට ලැබිලා අපි මේ වැටහිලා අපි ඒ දේ කරන්න යමු වෙලා දැන් අපිට හොඳට ඉන්නවනම් එයාගේ නැති එක දෙයක් තියෙනවා සත්‍ය රකින්නේ නැහැ එයා. සත්‍ය ගවේෂි නැහැ එයා. එයාට හොයන්න ඕනේ. එයාට තව කෙනෙක් කරා යමු වෙන්නට ඕනේ. බුදුරණවහන්සේ පෙන්වන සත්‍ය ගවේෂී කෙනා, සත්‍ය රකින්න කෙනා ශ්‍රද්ධා ජාතෝ උපසංකමතු. ඒ ගාම්භීර ධර්මයේ කියන කෙනෙක් කෙරේ ශ්‍රද්ධාවෙන් එළවෙනවා. මේ ප්‍රතිපදාව එක ඉස්මතු කරලා පෙන්වන කෙනෙක් දැන් බලන්න මේ ඉස්මතු කරන්න අපට තව කෙනෙක් පෙන්වන්න වෙනවා. නැත්තම් ඒ කෙනාට අසාමාන්‍ය හැකියාවක් තියෙන්න වෙනවා. මෙන්න මේ විදිහට ශ්‍රද්ධා ජාතෝ උපසංකමතු වෙන්න ඕනේ. ඒ කෙනා කෙරෙහි ඊළඟට සුහද සීලීත්ව වෙන්නට වෙන්න ඕනේ. පෛරුපාසනේල සද්ධායාත උපසංකවිත පෛරුපාසති. ඇසුරු කරන්නට ඕනේ. සමීපව ඇසුරු කරන්නට ඕනේ. පෛරුපාසලා ඊළඟට එයා සුහඳ සීලිත ඇති කර ගන්නට ඕනේ. උපසංකමිත්ව පෛරුපාසති සුහඳ සීලිත ඇති වෙලයි කන්‍යම නැත්තම් කන්‍යමන්නේ. ඒ කියන්නේ එච්චරට විශ්වාසී යොමු නොවුනොත් කන්‍යමන්නේ නෑ අහන්නේ. තමනුයි හරි. තමන්ගේ අදහසයි හරි. තමන් හිතන දෙයි හරි. අන්න එතන තැනදිම එයාට නෑ ශ්‍රද්ධාව. එයා යොමු වෙන්නේ නෑ නිවන් මාර්ගට. මේ ප්‍රශ්නේ අද තියෙන්නේ. මේ ප්‍රශ්නේ නිසයි පින්වතුනි. සත්‍යවාදී නෑ ශ්‍රද්ධාවෙන් යොමු වෙන්නේ නෑ. ඒක නිසාම ධර්ම අවබෝධ කරන්න බෑ. ඒ නිසාම කම්මැලි. ඒ නිසාම ප්‍රඥාව නෑ. ඒ නිසාම වීරිය නෑ. අපි මෙන්න මේවා හොඳට ටික ටික හිත ඇති කරගෙන අපි මේ ධර්මයට යොමු වෙන්නට ඕනේ. එහෙම යොමු වුණාමයි ඒ ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අපට පුළුවන්කමක් ලැබෙන්නේ. නැත්තම් හැකියාවක් ලැබෙන්නේ නෑ. අපි පින්වතුනි ගොඩක් වෙලාවට මේ ධර්මයක් ගන්නෙ මොකටද දන්නවද? හොඳට හිතලා බලන්න. తాවකාලික වින්දනයකට. මොන తాවකාලික වින්දනයකටද? අපේ පීඩාව නැති කරන්න. අපේ ප්‍රශ්න නැති කරන්න. ඔබ දන්නවා ඇති සත්තු හුරතෙල් ඇති කරන්නයි කියලා. බල්ලෝ මාළු හුරතෙල් ඇති කරන්නේ මොකද? තමන්ගේ පීඩාව මානසික ආතතිය දුරු කරන්න. මෙන්න මේ වගේ ධර්මයක් ගන්න එකට. තමන්ට මොනවා හතුරක් තියෙනවනම් සත්‍යක අවේසී හැඟීම නැති කෙනාට මොනවා හතුරක් තියෙනවනම් එයා ඒ හතුර තුල වාසය කරනවා. ඒකනේ දැන් යමක් හම්බුනහම ඉදමෙව සත්‍යං අඤ්ඤං මොගමඤ්ඤං කියලා එකට යමු වෙන්නේ. සත්‍යක අවේසී නෑනේ. ඒක නිසා ධර්මයේ ගන්න පීඩාවක් ප්‍රශ්නයක් අරබුදයක් එන තැනදී අර වින්දනයක් ලබා ගැනීමට ගන්නවා. හැඟීමෙම ඉස්මතු වෙලා තියෙන්නේ මොකද්ද? හැඟීමෙම ඉස්මතු වෙලා තියෙන්නේ ශ්‍රද්ධාව නැති බව. ඒක නිසා අපි අන්නේක හොඳට ප්‍රකට කරගෙන ඉස්මතු කර ගන්න ඕනේ. අපි මහාන වෙන්නේ ඇයි? අපි හාමුදුරු කෙනෙක් ඇසුරු කරන්නේ ඇයි? බලන්න සමාජයේ ඉවහාරේ. හාමුදුරු කෙනෙක් ඇසුරු කරන්නේ ඇයි? මහාන වෙන්නේ ඇයි? ඊළඟට පන්සල් යන්නේ ඇයි? බණ අහන්නේ ඇයි? මෙතනදිත් අපට ඉස්මතු වෙලා තියෙන ශ්‍රද්ධාව නෙමෙයි. ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න ඇයි ඔයා බණ අහන්නේ? සෝතාපන්න වෙන්න, රහත් වෙන්න. එහෙම නැත්නම් තමන්ව සංසාර දුකින් නිදහස් කරන්න, සිල් රකින්න. ඕකනේ කියන්නේ. භාවනා කරන්න, හුදකලා වෙන්න. තව කෙනෙක්ගෙන් ඇහුව මේ පන්සල් යන්නේ ඇයි? ඒත් ওই ටිකමයි. මහාන වෙන්නේ ඇයි? ඒත් ওই ටික කරන්නමයි. කවුරුත් අතුලෙන් අවංකව වෙන්නේ නැහැ. බුදුරණවහන්සේ සරණ යන්න. ශ්‍රද්ධාව ඉස්මතු කරගන්න. බුදුරණවහන්සේ කියපු දේ කන් යොමු කරන්න. ඕක අවංක වෙන්නේ නැහැ. ඕක අවංකව එන තාක් කල් පින්වතුනි එයාට සෝතාපන්න වෙන්නත් බෑ. එයාට රහත් වෙන්නත් බෑ. ඒ වගේම තමයි බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට සිල් රකින්නත් බෑ. බුදුරණවහන්සේට පමණක් ආවෙනිකේ සිල් රකින්න පුළුවන්. අර විනය පිටකේ හැම තිරසනෝ සිල් රකින්නවා. එතකොට තිරසන් සීලෙකුත් තියෙනවා. සාමාන්‍ය සීලෙකුත් තියෙනවා. සාමාන්‍යයත් භාවනා කරනවා. ඉතින් ඒව කරන්න පුළුවන්. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයටයි කරන්න බෑ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට සිල් රකින්න බෑ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට භාවනා කරන්න බෑ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට හුදකලා වෙන්න බෑ. බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට වනාන්තරගත වෙන්න බෑ. මොකද ඒකට යොමු වෙන්නට නම් බුදුරණවහන්සේව සරණ යන්නට ඕනේ. එහෙනම් බලන්න හැම වෙලෙම හැම තැනම අපි තුල ඉස්මතු නොවිච්ච එකක් තියෙනවා. ඒ ශ්‍රද්ධාව. ඒ බුදුරණවහන්සේට යොමු වීම. ඒක ඉස්මතුනේ නැත්තම් ඒක නෑ කියලා කියන්නේම අනිත් කිසිම දෙයක් එන්නේ නෑ. ලෝකයේ දුර්ලභ පහළ වෙන බුදු කෙනෙකුගේ ධර්මයට අනුගත වෙන්නේ නෑ. ලැබිච්ච අවස්ථාව අහිමි කරගෙන පස්සේ පසුතැවෙන්න යොමු වෙනවා. ඒක නිසා කලබල වෙලා හරියන්නේ නෑ. හදිස්සි වෙලා හරියන්නේ නෑ. මොකටද? මොනවා හරි කරන්න. කලබල වෙන්න ඕනේ, හදිස්සි වෙන්න ඕනේ, ශ්‍රද්ධාවට යොමු වෙන්න. අවංක වෙන්න, නිහතමානී වෙන්න. තමන්ට පහරක් වදින චින්තනයක් ඇති කරන්න. තමන්ට පහරක් වදින විදිහට ඉස්සල්ලාම චින්තනයක් ඇති කරොත් තමයි ඉදමේව සත්‍යං අඤ්ඤං මොගමඤ්ඤං කියලා යන්නේ නැත්තේ. තමන්ට පහරක් වදින චින්තනයක් ඇති කරගත්තොත් තමයි තමන් සත්‍යවාදී වෙන්නේ. දැන් ඒකම සත්‍යවාදී බවනේ.
දැන් බලන්නකෝ අපි සති සම්පජන්ණය කතා කරාට පස්සේ සති සම්පජන්ණේ දැන් ඕනම එකක් බලන්නකෝ හිතලා. ඕනම කාරණාවක් හිතලා බලන්නකෝ. අපි ඕනම එකක් අපි ගත්තට පස්සේ ඒක මම නම් ඒ කාරණාව ඒක නැතිවීමෙන් මම නැති වෙන්න ඕනේ. ඒකනේ ඇත්ත. ඒ මම නම් ඒක නැති මම නැති වෙන්න එපා. ඒක මම නෙවෙයි නං. ඉතින් මම මොකටද ඒක හොයන්නේ? ඒක මම නම් මම නැති වෙන්න ඕනේ. ඒක මම නෙවෙයි නම් ඒක හොයන්න ඕනේ. ඉතින් අපි කරන වැඩ දෙකේම තියෙන්නේ අඥානකමක් නේ. ඒ දෙපැත්තෙම තියෙන ලෝකයාගේ ඔන්න දෘෂ්ටි දෙක එකයි. දැන් අපි අහලා තියෙනව නේද ඔය සත්‍යාස්ත්‍රවරු කියනවා මරණින් මත් ඔක්කොම ඉවරයි. මේ නිකන් නෙමෙයි යාලා කියන්නේ. ඔය කරුණුත් එක්ක. ඇයිනේ? ඇයි එහෙම කියන්නේ? දැන් මේ ජීවිතේ මමයි දෙකම එකක් නම් නැති වුණාම නැති වෙලා යනවානේ. ඊළඟට සමහර කියනවානේ සාසතයි කියලා. අපි හිතන්නේ මේ නිකන් හිතට ආපු දේවල් කියවනවා කියලා. හිතට ආපු දේවල් කියවනවා නම් පින්වතුනි දෙවිවරු ශ්‍රාවකයෝ ඉන්නවද? දෙවිවරු ශ්‍රාවකයෝ ඉන්නවනේ සත්‍යාස්ත්‍රවරුන්ට. හිතට ආපු දේවල් නෙමෙයි කියවන්නේ. ඔය වගේ දෘෂ්ටිගතික වෙලා. එතකොට දෘෂ්ටිගතික වෙච්ච කෙනාට බෑ. එයා දෘෂ්ටියේ ඉන්නවා කියලා එයා තුල තියෙනවා. අපි වංචනික වෙනවා. ඊටත් එහා වංචනික බවක් එනවා. අපි ඒ තුල ඉද්දි ඒ තුල ඉන්නවා කියලාත් දන්නේ නැහැ. ඒ තුල ඉද්දි ඒ තුල ඉන්නවා කියලා දන්නේත් නැහැ. එක්ක අපි ගන්නවා මමමයි ඒක. හැබැයි අපි ඒ දෘෂ්ටියක ඉන්නවා කියලා දන්නේ නැහැ. මම නෙවෙයි අඤ්ඤං ජීවං අඤ්ඤං ශරීරං. ඒක තුල ඉන්නවා කියලා දන්නේත් නැහැ. නැත්තම් ඔක ඔయిత එහා හිතන අය ආයෙම වෙනවා මමයි ඒ වගේම මම නොවේයි කියන මේ දෙකම එක්ක නැත්තම් ඒ දෙකම නැතුව ඔන්න ඔය දෘෂ්ටිත් එක්ක යමු වෙන. ඉතින් ඒක නිසා පින්වතුනි අපි හොඳට හිතන්න, අපි හොඳට කල්පනා කරන්න අපේ ජීවිතේට. ඔය ගැඹුරු ධර්මයකට යමු වෙන්න අපි තුල අවශ්‍යතාවයක් ගොඩනගා ගන්නට ඕනේ. අපි තුල ශ්‍රද්ධාවක් ගොඩනගා ගන්නට ඕනේ. අපි තුල අවශ්‍යතාවයක් ශ්‍රද්ධාවක් ගොඩනගුන් නැත්නම් අපි කවරදාකවත් ධර්ම අවබෝධ කර යන්නේ නැහැ. අපි කතා කරනවා. අපි මොන හරි කරනවා. බුදුරණවහන්සේ කිව්වයි කියලාත් කරනවා. හැබැයි බුදුරණවහන්සේ කිව්වෝ නෙවෙයි. අපි හොඳට හිතලා බලන්න. අද සමාජයේ තුල අපි බුදුරණවහන්සේ කිව්වයි කියලා කරන දේවල් බුදුරණවහන්සේ කියපුවා නෙවෙයි කරන්නේ. කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒව කරන්නෙත් නැහැ. හැම එකක්ම බුදුරණවහන්සේ කියපුවා නෙවෙයි කරන්නේ. එකක් කරේ බුදුරණවහන්සේ කිව්වා කරනවා නම් ඒක අනුගත වෙනව මොකකටද? ධර්මය අවබෝධ කරගන්න යමු වෙන්න පොඩ්ඩක් හරි උපකාරයක් වෙනවා. හැබැයි ඒක අවංකව තමා තුළින් ඒ ශ්‍රද්ධාව පාදක කරගෙන ඉස්මතු වෙන්නට ඕනේ. එහෙම නැත්නම් වෙන්නේ නැහැ. බලෙන් අකමැත්තෙන් ඒ දේ වෙන්නේ නැහැ. ඔන්න භාග්‍යතුන් සිල් රැකනට කියලා දෙනවා. දන් දෙන්නට කියලා දෙනවා. ඒක බුදුරණවහන්සේ කියපු ක්‍රමයක් තියෙනවා. අන්න ඒක කරන්න ඕනේ. බලන්නකො අපි හොඳට හිතලා බලන්න තමන්ගේ ජීවිතය ගැන හොඳට හිතලා බලන්න. අපි වැඩි තැනක් දෙන්නේ විශේෂයෙන් උදකලා වෙලා නැත්නම් අපි හැම වැඩක්ම අයින් කරලා තැනක් දෙන්නේ භාවනා කරන්නද නැත්නම් සිල් රකින්නද නැත්නම් බුදුරණවහන්සේගේ බණ අහන්නද මොකකටද වැඩි තැනක් දෙන්නේ? හොඳට හිතලා බලන්න. භාවනා කරන්න. හොඳට හිතලා බලන්න ඒකට නෙමෙයිද කියලා. කවුරු කියපු ක්‍රමයට භාවනා කරන්නද? එතන ප්‍රශ්නයක්. එතන ප්‍රශ්නයක් තියෙනවා. කවුරු කියපු ක්‍රමයටද? ඉතින් බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට කරන්න නම් ඉස්සෙල්ලා එක බුදුරණවහන්සේ කිව්ව ක්‍රමය අහන්න නේද? බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට කරන්න නම් ඒක අහන්න එපේ. එහෙනම් එක විය යුත්තේ අහන එකනේ. නමුත් ඒ භාවනා කරන්න කවුරු කියපු ක්‍රමයට ඒක අදාළ නැහැ. අපි දා ගන්නවා බුදුරණවහන්සේ කිව්ව ක්‍රමයට කියලා. හැබැයි අහලා නැහැ බුදුරණවහන්සේ කිව්ව ක්‍රමය. අහන්න තැන දීලත් නැහැ. තැන දෙන්නෙම නැහැ බුදුරණවහන්සේගේ බණ අහන එකට එක. ඒකට තැන දෙන්න නම් පින්වතුනි ශ්‍රද්ධාවෙන් එළවෙන්නට ඕනේ. ඒ ගෞරවණීයශීලී බව ඉස්මතු වෙන්නට ඕනේ. ඒ සුහදශීලී බව ඉස්මතු වෙන්නට ඕනේ. අපි ඔයකට එක දෙන්නේ නැහැ. අපි වෙන දේවල් වලට එක දෙනවා. හැබැයි ධර්මයේ අහන්න එක දෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට බුදුරණවහන්සේ කිව්ව වැඩක් නැහැ. අපිට බුදුරණවහන්සේ කිව්ව අවශ්‍ය නැහැ. ඒ ගහම්බිර ධර්මයේ ඕනින්නේ නැහැ. ඔන්න ඔතෙන් නියම වෙලා තියෙන්නේ. සමාජයක් හැටියටම ගත්තොත් මොකක්ද වෙන්නේ? ඕකමයි. එච්චරටම පින්වතුනි අපට අපි ශ්‍රද්ධාව ඕනෑ කියන හැඟීම නැත්තර නැති වෙලා තියෙන්නේ. බුදුරණවහන්සේ අවශ්‍යයි කියන හැඟීම නැත්තර නැති වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේ අවස්ථාව මගහැරෙන්න කලින් අපේ ජීවිතේට ධර්මය අවබෝධ කරගන්න ඒ ධර්මය අහන්නට ඕන කියලා කැමැත්තක් ඇති කරගන්න. සත්‍යවාදී වෙන්න. මේ ධර්මයේ මුල හිතාගන්න. සක්කාය දිට්ඨිය දුරු වීම මුල. මෙතෙන්දී මුන් නැත්නම් අපට ධර්ම අවබෝධ කරන්න බෑ. ඉතින් ඒ සඳහා මේ ඔබට පැහැදිලි කරලා දුන්නේ අපි පොඩි විග්‍රහයක්.
ඉතින් මේ විග්‍රහයත් ශ්‍රද්ධාව ඉස්මතු කරගෙන ධර්මයේ අහන්න ධර්මයට යමු වෙන්න මේ උපකාරයක් කරගන්න. හිතන්න එපා ධර්මයේ කියලා කියන්නේ ආවට ගියාට තියෙන එකක්. ආවට ගියාට ඉගෙන ගන්න තියෙන එකක් නෙමෙයි. සිංහ තෙල් දාන්නේ රං වාජනයේ වෙන දෙයක නෙමෙයි. සිංහ තෙල් රං වාජනයේ දාන්න අපට ඒක සිංහ තෙල් කියලා හම්බෙන්න ඕනේ. ඒක රත්තරන් වාජනයකට දාන්න පොල් තෙල් අපි දාන්නේ නැහැ. අපට පොල් තෙල් වගේ දෙයක් නෑ ඕන තැනක තියෙනවා. ඔන්න ඔය දේ අපි හොඳට හිතන්න. හොඳට කල්පනා කරන්න. එහෙම නොවුනොත් අපි කොච්චර මොන දේවල් කරාද අපට අහිමිලා යනවා. දැන් බලන්නකො ඉතලා අර මම අර සිටුවරයා දෙන්නගෙන කොහොම ඉතින් ලැබුණාද යාලට ඒ සෝතාපන්න වෙන්න අනාගාමී හැකියාව තිබ්බනේ. ඒ ජීවිතෙම හැකියාව තිබ්බනේ. අපි හිතනවා ඊළඟ ජීවිතය අපට වෙයිලු. පුදුම විදිහේ අපේ පටු හැඟීම් තියෙන්නේ. ඒ කියන්නේ අපි කැප වෙන්නේ නැහැ දැන්. පටු හැඟීම්. ඊළඟ ජීවිතේ වෙයිලු. අර ඒ ජීවිතේම හයටත් නැති වෙලා ගියා. වෙන කාටවත් නෙමෙයි ඒ ජීවිතේ බුදුරණවහන්සේ ජීවමාන ඉද්දී හැකියාව තිබිච්ච ඒ ජීවිතේ මට නැති වෙලා ගියා. ඊළඟ ජීවිතේ කොහෙ වෙන්නද? සම්පූර්ණයෙන් අහිමි වෙලා යනවා. සම්පූර්ණ නැති වෙලා යනවා. ඒක නිසා හොඳට හිතලා අපි අපේ ජීවිතේ ඒ සැබෑ ශ්‍රද්ධාව විශ්මතු කරගෙන අපි බුදුරණවහන්සේගේ ධර්මයට යමු වෙනවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ සඳහා ඔබ සියලු දෙනාට මේ උතුම් දහම් විග්‍රහයත් හේතු කාරණා කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. අද දවසේ කැල්ගරි එහිපස්සික භාවනා මධ්‍යස්ථානයේ සිට වප්පුහේ නිමිති කරගෙන පවත්වපු මේ සීල භාවනා වැඩසටහනයි මේ අපි ඒකත් එක්කයි මේ ධර්ම දේශනාවක් මේ සිද්ධ කරන්නට යෙදුනේ. ඉතින් අද අපි මේ රැස් කරගත්ත සීල පුණ්‍ය ධර්මයන් ඇත්තට මේ භාවනා මධ්‍යස්ථානමත් එහිපස්සිකෝ ඇවිත් බලන්න කියන එක. ඉතින් එහෙනම් අපි තුල ඒ ඇවිත් බලන්න කියන ධර්මයේ ගුණය අපි ප්‍රකට කරගන්නට ඕනේ. ඒකට අපි මූලික බුද්ධ වචනයට යමු වෙන්නට ඕනේ. ඒ මූලික බුද්ධ වචනය කියන්නේ කුමක්ද කියලා අපිට හොඳට දැනගන්න පුළුවන්. ඉන්දියා ඉතිහාසයේ අධ්‍යයනය කරා නම් ශ්‍රී ලංකාවේ නෙමේ බුදුන් උපන්නේ. බුදුන් උපන්නේ ඉන්දියාවේ. එහෙනම් ලංකාවේ ඉතිහාසයෙන් බලලා හරියන්නේ අපි ඒක බලන්න ඕනේ. ඉන්දියා ඉතිහාසය අධ්‍යයනය කළා. අපි ඉන්දියා ඉතිහාසය අධ්‍යයනය කරන්න කැමති කෙනෙකුට ලංකාවෙත් පොත් තියෙනවා. අපේ මහාචාර්ය අසංග තිලකරත්න මහත්තයාගේ පොත් තියෙනවා. සනත් නානායක්කර මහත්තයාගේ පොත් තියෙනවා. වයි කරුණාදාස මහත්තයාගේ පොත් තියෙනවා. ලංකාවෙන් ඒ සිංහලෙන් ඉංග්‍රීසියෙන් තියෙනවා. ඉන්දියාවෙත් තියෙනවා. ඉතින් ඒව අධ්‍යයනය කරලා අපට මේ ශාසනික ඉතිහාසයේ සැබෑව තේරුම් ගන්න පුළුවන්. ලංකාවේ බුදුන් උපන්නා කියලා හිතාගෙන ඉන්න අයට නැති ලංකාවේ ඉතිහාසය විතරක් ඇති. හැබැයි ඉන්දියාවේ බුදුන් උපන්නා කියලා හිතා ගන්න කෙනෙකුට නම් අනිවාර්යයෙන්ම ඉන්දියා ඉතිහාසයත් අධ්‍යයනය කරන්න වෙනවා මූලික බුද්ධ වචනය තේරුම් ගන්න. ඉතින් ඒ නිසා අද අපි මේ සිදු කරන්නට යෙදුන මේ ධර්ම දේශනාවේ පුණ්‍ය ධර්මයෙන් රස කරගත සියලු පිං සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම අපි මේ රස කරගත සියලු පුණ්‍ය ධර්මයන් මේ යුගයේ පහළ යවදාල අති පූජ්‍ය ඒ මහා යතිවරයන් වහන්සේ නමක් වන ඩෙන්මාර්කේ ඥානදීප මහා යතිවරයාණන් වහන්සේට උතුම් නිවනින් සැනසෙන්න මේ පිං හේතු වාසනා වේවා. ඒ වගේ මහා යතිවරයන් වහන්සේ නමක් තමයි කටුකුරුන්දී ඥානানন্দ මහා යතිවරයන් වහන්සේටත් උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පිං හේතු වේවා. ඒ වගේ මගේ ගුරු දේවයන් වහන්සේටත් උපාධ්‍යයන් වහන්සේටත් ඒ වගේම කැල්ගරි එහිපස්සිකෝ භාවනා මධ්‍යස්ථානයේ ඒ පූජනීය මත්තුම්ගල චන්දානන්ද නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම බුත්තල ධම්මරක්කිත ස්වාමින් වහන්සේටත් අනුමෝදන් වෙත්වා. ශාසනික කටයුතු চিරාත් කාලයක් කරගෙන යන්නටත් උතුම් දහමින් සැනසෙන්නටත් මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම රැස් කර ගන්නට යෙදුණු සීල පුණ්‍ය ධර්මයන් අද දායකත්වය ලබා කටයුතු කරන ගරුසිංහ පවුලේ සම විසින් තමයි. ඉතින් ගරුසිංහ මහතාගේ උපන්දින නිමිති කරගෙනයි මේ ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් එතුමාට නිදුක් නිරෝගී චිර ජීවනයේ සැලසෙත්වා. ඒ වගේම උතුම් දහමින් සැනසෙන්නට මේ සීල පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ශ්‍රවණය කළ ඔබ සැමටත් මේ සීල පුණ්‍යානුභව බලයෙන් උතුම් ධර්මයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසන. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරන්ති.